හරි. එතකොට අපි සිස්ටම් ලෙසන් එකේ මේ වෙනකොට SDLC සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එක පටන් අරගෙන DFD අඳින මට්ටමේ එහෙම නැත්නම් සිස්ටම් එක ඩිසයින් කරන මට්ටමේ තී කරන්න අවශ්‍ය සන්දර්භ රූප සටහන කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එක කියන එක සහ ඊළඟට එයාගේ ඊළඟ ලෙවල් එක ලෙවල් 1 ඩයග්‍රෑම් එක කියන එක ගැන කතා බහ කරා රයිට් එතකොට ඔය සිස්ටම් ඩිසයින් වල ඔය කොටස් දෙක හැරුණම ඒ කියන්නේ කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එක කියන කතාව අතහැරුණම අපිට ඊළඟට කතා බහ කරන්න වෙන දෙයක් තමයි මේ DFD එකේ තියෙන අනිකුත් මට්ටම් ගැන. එතනදී අපි level 1 එකෙන් level 2 පැත්තට යන level 3 level 4 පැත්තට යනකම් අපි diagram wise කතා බහ කරන්නේ. නමුත් මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක ගැන කතා බහ කරනවා. එතකොට මේ පළමු මට්ටමේ DFD ගැන අපි කතා බහ කරා. ඊට පස්සේ ඊට පහළ මට්ටමේ DFD වලට ගියයින් පස්සේ සිද්ධ වෙන්නේ අර පළමු මට්ටමේ DFD එකේ ඔයගලන්ට මතක ඇති අපි processors වෙන් කරගත්තා ක්‍රියාවලිය වෙන් කරගත්තා. එතකොට ඒ ක්‍රියාවලියක් තව දුරටත් කුඩා ක්‍රියාවලි වලට බෙදා වෙන් කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඊට පහළ තියෙන data flow diagram මට්ටම් වලට යනවා. right එතකොට එතනදී සිද්ධ වෙන්නේ එක process එකක් තව කුඩා processors කීපයකට කැඩලා වෙන් වෙන එක. එතකොට අපේ සන්දර්භ රූප සටහන් මේ අපේ දත්ත ගැලීම් සටහන් වල data flow diagram වල අවසාන උවමනාව වෙන්නේ නැත්නම් අවසාන තැන වෙන්නේ අපි ගිහිල්ලා නතර වෙන මේ තව දුරටත් බෙදා වෙන් කරගන්න බැරි processors ඉතිරි වෙන මට්ටම කරා යෑම තමයි අපේ අරමුණ වෙන්නේ. ඒ කියන්නේ process එකක් තව දුරටත් බෙදලා වෙන් කරගන්න බැරි process එකක් කියන තැනට වෙනකන් වෙන් කිරීම තමයි අපේ අරමුණ. එතකොට ඒකට අනුව context diagram එක ඇඳෙනවා. context diagram එකට අදාළව පළමු මට්ටමේ diagram එකක් කොහොමත් ඇඳෙනවා. මොකද ආයතනයක් නැත්නම් යම් කිසි ක්‍රියාවලියක් කියලා කියන්නේ එක ලොකු process එකක් තියෙන තැනක් නෙවෙයි. උඩම මට්ටමේ හෝ processors කීපයක් අපිට හම්බ වෙනවා. ඊට පස්සේ තව දුරටත් ඒක බෙදෙනවද නැද්ද කියන එක ඒ අපි වෙන් කරගන්න processors වලට අදාළව තමයි අපිට කතා බහ කරන්න වෙන්නේ. එතකොට කෙසේ හෝ වේවා සාමාන්‍යයෙන් අපි ඔය software designing industry එකේ නැත්නම් system analysis industry එකේ තියෙන සාමාන්‍ය යොදා ගැනීම තමයි පද්ධතියක් කියන එක කොයිතරම් සංකීර්ණ වුණත් level 7කට එහා පැත්තේ සාමාන්‍යයෙන් expand වෙන්නේ නැහැ කියන එක. right සාමාන්‍යයෙන් ගොඩක්ම සංකීර්ණ එකක් තමයි level 7ක් දක්වා expand වුණොත්. නැත්නම් සාමාන්‍ය එකක් levels 1කින් 2කින් 3කින් වගේ ආකාරයක් යනකොට සම්පූර්ණ processors වලට කැඩලා තව දුරටත් ඒ ක්‍රියාවලි බෙදා වෙන් කරගන්න බැරි තැනට පත් වෙනවා. right එතකොට තව දුරටත් බෙදා වෙන් කරගන්න බැරි තත්ත්ව වලට process එක පත් වුණාම අන්න ඒ process එකට අපි කියනවා මෙන්න මේ මූලික ක්‍රියාවලි විස්තරයක් කියලා. නැත්නම් elementary process description එකක් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. එතකොට මෙතනදී මේ විදිහට මේ ක්‍රියාවලිය මෙහිම තව දුරටත් වෙන් කරගන්න බැරි තැනට ආවම අන්නේ පුංචි ක්‍රියාවලිය සිද්ධ කරගන්නේ කොහොමද? ඒ වෙනුවෙන් තියෙන ක්‍රියාවලිය අංකය මොකක්ද? සහ ඒ ක්‍රියාවලියේ නම මොකක්ද කියන එක විස්තර වෙන විදිහට මේ elementary process description එක අපි ඔකට කෙටියෙන් කියනවා EPD එක කියලා. EPD එකේ ලියනවා. එතකොට ඒ සරල ක්‍රියාව කොහොමද සිද්ධ කරන්නේ? ඒක සාමාන්‍ය කකෝ භාෂාවකින් සාමාන්‍ය විස්තර කිරීමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් Python කියන language එක ගැන කතා කරනකොට programming languages පැත්ත ගැන කතා කරනකොට අපි කතා කරනවා මේ pseudo codes නැත්නම් ව්‍යාජකේත කියන තත්ත්වය ගැන. ව්‍යාජකේතයක් කියලා කියන්නේ යමක් සිද්ධ වෙන algorithm එකක් ලියන විදිහ. right ඔයගලන්ගේ ඊළඟ පාඩම නෙවෙයි ඊට පස්සේ පාඩම තියෙන්නේ programming ගැන.
ඒතර එතනදී අපි කතා බහ වෙනවා මේ සූඩෝ කෝඩ් එකක් ලියන්නේ කොහොමද. එතනදී අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ගැටලුවක් විසඳ ගන්න පරිගණකයට කොහොමද මඟ පෙන්වන්නේ නැත්නම් කොහොමද ප්ලෑන් එක දෙන්නේ කියන්නේ. ඒතර අන්න ඒ ආකාරයට අපිට පුළුවන් මෙතන ලියලා පෙන්වන්න. right. ඒතර ඒක සාමාන්‍ය වචනෙන් නැත්නම් සාමාන්‍ය ඉංග්‍රීසි වලින් සාමාන්‍යයෙන් දෙයක් විස්තර කරන ආකාරයට විස්තර කරලා ලියන්න පුළුවන්. ඒක සූඩෝ කෝඩ් එකක් වෙන්නේ නැහැ. සූඩෝ කෝඩ් එකක් ලියනවා කියලා කියන්නේ ඔයගලන්ට මේ මෙතන පේන්න තියෙන ආකාරයේ ව්‍යුහයක්. ඒකේ දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් තමයි. නමුත් මේක ඔයගලන්ට පේනවා ඇති මේ if වගේ ව්‍යුහ පාවිච්චි කරලා තියෙනවා. right. ඒවා අපි සූඩෝ කෝඩ්ස් කතා කරන්න යනකොට විස්තරාත්මකව කතා කරගමු. එතකොට ඔය data flow diagram අඳින එකේ අරමුණ තමයි මෙන්න මේ EPD එක හදාගන්න එක. right. එතකොට අර අපි context diagram එක කියලා අපි ලොකු diagram එකක් ගැන කතා කරා. ඊට පස්සේ context diagram එක ඇතුලේ system එක කියලා අපි සලකන box එක ඇතුලේ තියෙන processors ටික වෙන් කරගත්තා. එහෙම තමයි level 1 diagram එක හැදුනේ. ඊසතිය අපි ප්‍රශ්නයක් එහෙම try කරේ. එතකොට ඒ level 1 diagram එක ඇතුලේ තියෙන processors තව දුරටත් වෙන් කරාම තමයි පහළ levels වලට අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒකට එහෙම ගිහිල්ලා තව දුරටත් වෙන් කරන්න බැරි process ගන්නට වටනයින් පස්සේ අපි මේ විදිහට EPD එකකින් ඒ process එක විස්තර කරලා දෙනවා. මේක මෙහෙම ලියන එකේ හේතුවක් තියෙනවා. හේතුව තමයි මේ කියන EPD එක තමයි අවසානයේ අපේ ප්‍රෝග්‍රෑමර් අතට පත් වෙන්නේ. එයාගේ අදාළ ප්‍රෝග්‍රෑම් එක ඩෙවලොප් කරන්න. හරි. ඒක කෝඩ් කරන කෙනාට මේ EPD එක තමයි දෙන්නේ. EPD එක දීලා කියනවා මෙන්න මේකට අදාළව තියෙන කොටස ඔයා විසින් නිර්මාණය කරන්න කියලා. right. එතකොට ඔය EPD එක නිර්මාණය වුණාම එතන කතාව ඉවරයි. right. එතකොට ඇනලයිසින් පාර්ට් එක DFD වලට අදාළව මේ EPD එක කියන තැන අතර වෙනවා. ඒතර EPDs අවසාන මට්ටමේදී කීපයක් තියෙන්න පුළුවන්. right. ඊට පස්සේ ඔය අතරතුරේම අපි නිර්මාණය කරන දෙයක් තමයි මේ logical data structure. නැත්නම් තාර්කික දත්ත ව්‍යුහය කියලා කියන්නේ. ඒතර මෙතනදී අපි කතා බහ කරන්නේ මේ අපි දැන් උඩ ඇන්දේ දත්ත ගලන විදිහනේ. එතකොට ඒක අපි data store කියලා component එකක් ඇන්දනේ. අන්නේ data store වල දත්ත ගබඩා වීම මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ? නැත්නම් සරලව කිව්වොත් දත්ත සමුදායක් database එකක් නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක. දැන් මම database එක නිර්මාණය වෙන එක මේ මොහොතේදී මෙතන කතා බහ කරන්න යන්නේ නැහැ. මූලික දේවල් ටික ඔයගලන්ට දුන්නලා දෙන්නම්. මොකද ඊළඟ පාඩම සම්පූර්ණයෙන්ම තියෙන්නේ database එකක් නිර්මාණය කරන්න. ඊළඟ පාඩම තියෙන්නේ database management system දත්ත සමුදා කළමනාකරණ පද්ධති ගැන. එතකොට එතනදී අපි මේ ක්‍රියාවලිය බොහෝම විස්තරාත්මකව කතා කරලා database එක නිර්මාණය කරලා ඊට පස්සේ database එකට කොහොමද දත්ත ඇතුළත් කරන්නේ, database එකක් ගනුදෙනු කරන්නේ කොහොමද, SQL පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තැන දක්වාම අපි කතා බහ කරනවා. right. ඒක නිසා මෙතනදී මම මූලික දේවල් ටික හඳුන්වලා දෙන්නම්. මේකේ භූතාර්ථ දැන් ඔයගොල්ලන්ට මතක ඇති අපි entity මොනවාද context diagram එක කරනකොට නැත්නම් දත්ත ගැලීමේ සටහන සන්දර්භ රූප සටහන අඳිනකොට external entity කියලා එකක් ගැන කතා කරා. බාහිර භූතාර්ථ කියලා. ඒතකොට මේ බාහිර භූතාර්ථම මේක ඇතුලේ සමහර අවස්ථාවලදී භූතාර්ථ විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි database එකට අදාළව වෙන භූතාර්ථ නම් කිරීමක් නැත්නම් entities හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ වගේ මේ entities අතර තියෙන සම්බන්ධතාවය අපි ඊළඟ පාඩමේදී කතා කරනවා ER diagram එකක් කියලා. entity relationship diagram. භූතාර්ථ සම්බන්ධතා සටහන. right. එතකොට ඒක කතා කරනකොට ඔයගොල්ලන්ට මේ relationship එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන හොඳ idea එකක් එයි. ඒ වගේම තමයි එතෙන්දී අපි කතා කරනවා මේ සම්බන්ධතාවයට අදාළ මට්ටම. අපි ඔය ගණීයතාවය කියලා කතා කරනවා. ඒ කියන්නේ එතෙන්දී අපි කතා කරනවා one to one relationship එකක්ද, one to many relationship එකක්ද, many to many ද කියලා. ඒ දේවල් ගැන අපි ඊළඟ පාඩමේදී ඔක පැහැදිලිවම කතා බහ කරගමු. right. එතකොට මෙතන පෙන්නලා තියෙන මේ logical data structure එකක් මේක අපේ syllabus එක ඇතුලේ මේ වගේ නෙවෙයි නිර්මාණය වෙන්නේ. මීට වැඩි ටිකක් වෙනස් විදිහකට නිර්මාණය වෙන්නේ. නමුත් මේවා නිර්මාණය කරන ක්‍රම ගොඩක් තියෙනවා. ඒවා මෙතනදී දාලා තියෙන වෙනස් ආකාරයක් ඊළඟ පාඩමේදී
අපි අපේ සිලබස් එකට අදාළව මෙයාව භාවිතා කරන්නේ කොහොමද කියන එක කතා බහ කරමු. රයිට්. ඒතර මෙතනදී මේ ඩයග්‍රෑම් එක සරලව අරගත්තොත් ඔයගලන්ට පේනවා ඇති මේ එන්ටිටීස් තමයි මේ කොටු වලින් පෙන්නලා තියෙන්නේ. right student house leader sport team and individual team right ඔය වගේ එක එක වර්ගයේ විදිහට entities නම් වෙන්න පුළුවන් ඒකට බලපාන දේවල් අපේ data stores වෙන්න පුළුවන් සහ අපි සමග සම්බන්ධ වෙන external entities වෙන්න පුළුවන් right හරි එතකොට දැන් මම කිව්ව විදිහට අපි data flow diagram එකක් designing එක ඇතුලේ නිර්මාණය කරනවා දත්ත ගැලීම් සටහන. ඒතර දත්ත ගැලීම් සටහන මම ඔයගලන්ට කිව්වා දැනට තියෙන පද්ධතියටත් නිර්මාණය වෙනවා. ඉදිරියේදී හදන්න බලාපොරොත්තු වෙන පද්ධතියටත් නිර්මාණය කරනවා කියලා. කියන්නේ DFD set දෙකක් අපි අඳිනවා. එක්කෙනෙක් දැනට තියෙන පද්ධතියට අනිත් එක්කෙනා ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන පද්ධතියට. right එතකොට යෝජිත පද්ධතිය තමයි නැත්නම් ප්‍රොපෝස් සිස්ටම් එක තමයි ඊට පස්සේ ප්‍රොජෙක්ට් ටීම් එක මැදිහත් වෙලා නිර්මාණය කරන්නේ. දැන් තියෙන එක අඳින්න හේතුව වෙන්නේ දැනට දත්ත ගැලීම මොන වගේද කියලා අයිඩියා එකක් අරගන්න. right එතකොට data flow diagrams නිර්මාණය කරනවා මේ අපි උඩ පෙන්වුවා වගේ logical data structure එකක්. ඒ කියන්නේ database එකට අදාළ නිර්මාණය සිද්ධ වෙනවා. ඒ වගේම තමයි business system options කියන එකත් අපි මේ system design එකේදී අපි නිරූපණය කරනවා. එතකොට business system option එකේදී අපි කතා බහ කරන්නේ මේ අපි propose කරන්න ඉන්න system එක මොන වගේ දෘඩාංග වලින් ඒ කියන්නේ නැත්නම් මොන වගේ equipments පාවිච්චි කරලාද මොන වගේ components පාවිච්චි කරලාද හැදෙන්නේ සහ ඒකට අපි පාවිච්චි කරනවා නම් එක එක computers ඊළඟට අපේ වෙන පාවිච්චි කරන devices ඒ වගේ specification එක කොහොමද සහ ඒවට යන cost එක මොනවද right BSO එකක් කියලා කියන්නේ business system option එකක් කියන එක right එතකොට business system options සාමාන්‍යයෙන් project team එකකට වඩා ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා මොකද solutions ඒ කියන්නේ customer client propose කරලා තියෙන වමනාවට නැත්නම් client ගේ වමනාව සන්තුෂ්ත කරන්න පුළුවන් විදි පරිගණක භාවිතා කරලා පාවිච්චි කරන්න පුළුවන් විදි කීපයක් ඉදිරිපත් කිරීම සිද්ධ කරනවා. දැන් මේ BSOs ගත්තොත් එකක ඒගොල්ලෝ පෙන්නලා තියෙනවා සර්වර් එකක් කනෙක්ට් කරලා ඒ සර්වර් එකට computers connect කරනවා administrative assistant principal vice principal class teacher computers 4යි server එකයි එතකොට computer එක ගැන විස්තර ටික දීලා තියෙනවා Pentium 4 computers 40 to 80 GB hard disk එකක් ඕනේ 2.66 fast processor එකක් ඕනේ right ඊළඟට computers වලට අදාළ මිල ගණන් දීලා තියෙනවා අද කාලේ තියෙන මිල ගණන් නෙවෙයි ඇත්තටම ඒතර computers 4ට ලක්ෂ 2ක් printer එකක් මේගොල්ලෝ propose කරනවා printer එකට මෙච්චරයි server එකට මෙච්චරයි total එක මෙන්න මෙච්චරක් සිද්ධ වෙනවා කියලා. ඒතර මේ BSO වල තියෙන එක පොදු දෙයක් තමයි මේ system එකට අවශ්‍ය මූලිකම දේවල් ටික මේක ඇතුලේ ගබඩා වෙන. කියන්නේ system එක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ ඕනම BSO එකක් එක්ක. right? ඒතර දෙවෙනි BSO එක ඒගොල්ලෝ propose කරලා තියෙනවා server එකක් ඊට පස්සේ අමතර database එකක්. ඒකට ඒක database server කියන පැත්තට යන්නත් පුළුවන් සහ computers 4ක් ගැන print එක සමග. එතකොට එතනදිත් විස්තර ටික දීලා තියෙනවා total cost එක කොහොමද කියලා පෙන්නනවා. right ඔය විදිහට අපිට databases business options වර්ග කීපයක් දැන් මෙතන තියෙන ටිකක් සංකීර්ණ business option එකක්. server එකක් තියෙනවා. ඊට පස්සේ internet හරහා මේ ISP කියලා කියන්නේ internet service provider මේ මෙතන අමුතු හැඩයක රැඳලා තින්නේ internet right ඒ හරහා වෙන devices වලට කියන්නේ remotely තියෙන පාසලෙන් එපිට තියෙන devices හා සම්බන්ධ වීමට ගැලපෙන business system option එකක්. ඒකට ඒකේ මිල වැඩි right එතකොට ඔය විදිහට මේ business system options කීපයක් ඉදිරිපත් කිරීම සිද්ධ කරනවා. ඒ සිද්ධ කරායින් පස්සේ ක්ලයන්ට් පුළුවන් තීරණය කරන්න මොන BSO එකද තේරුම් ගන්න මේ තෝරගන්න කියන එක.
right? එතකොට මෙතනදී මේ තියෙන ටිකටත් එක්ක selected BSO එක BSO1 කියලා තීරණය කරගෙන තියෙනවා. එතන justification එක සාධාරණීකරණය කියලා තියෙනවා. satisfy all the essential requirements, right? අවශ්‍ය වුවමනාවන් ටික සියලුම දේවල් ටික සන්තුෂ්ත වෙනවා. අවම පිරිවැය සහ ක්ලයන්ට් එක්ක එකඟතාවයකට පැමිණීම කියන පොයින්ට්ස් ටික අපි කතා බහ කරනවා. right? හරි. එතකොට මෙතන මේ ඊට පස්සේ මම කතා කරලා තියෙන්නේ logical DFM කියලා කතා කරලා තියෙන්නේ අපි අර propose system එකට අපි අඳින අලුත් DFD එක ගැන. right? එතකොට ඒක ඔයගොල්ලෝ සරලව පොඩ්ඩක් කියව ගන්න. right? දැන් අපි ඒ ගැන කතා බහ කරන්නේ. right? එතකොට මෙතනදී කතා කරලා තියෙනවා කොහොමද අර database එකක් අපි කොහොමද අදාළ දේවල් වලට මැප් කරගන්නේ කියන එක. ඒක ගැන අපි ඊළඟ පාඩමේදී විස්තරාත්මකව කතා බහ කරනවා. right? සමන් නැවත නැවත ඒ ගැන කතා බහ කරන්න යන්නේ. ඒකේ තියෙන ඊළඟ පේජ් එකට තමයි මම යන්නේ. right? පද්ධතිය ගොඩනැංවීම. හරි. මෙතනට වෙනකන් කතා බහ කරපු දේවල් ටික මම පොඩ්ඩක් මතක් කරොත්. right? මුලින්ම අපි කරා පද්ධතිය ගැන මූලික විශ්ලේෂණයක්. right? මූලික විශ්ලේෂණය කරලා අපි විකල්ප විසඳුම් ලබා දුන්නා ක්ලයන්ට් පළවෙනිම අවස්ථාවේදී. එතකොට ඒ වගේ මේ මූලික විසඳුම් නැත්නම් විකල්ප විසඳුම් සම්බන්ධයෙන් ඒ විසඳුම් ලබා දෙන්න අවශ්‍ය වෙන ශක්‍යතා අධ්‍යයනයක් අපි සිද්ධ කරා. ඒකට ආර්ථිකමය පැත්තෙන් හැකියාව තියෙනවද ආයතනයේට? ක්‍රියාකාරීත්වයේ පැත්තෙන් හැකියාව තියෙනවද? ඊළඟට ඒකට අදාළව තියෙන ටෙක්නිකල් පැත්තෙන් හැකියාව තියෙනවද? සහ ආයතනයක් විදිහට මේ කියන සිස්ටම් එක භාවිතා කිරීමේ හැකියාව තියෙනවද කියලා පෙන්වන්න ශක්‍යතා අධ්‍යයනයක් සිද්ධ කරලා පෙන්වනවා. ඒතර ශක්‍යතා අධ්‍යයනයෙන් පස්සේ තමයි ක්ලයන්ට් තීරණය කරන්නේ හරි මේ ප්‍රොජෙක්ට් එක යට කළ හැකි ප්‍රොජෙක්ට් එකක්ද නොහැකිද කියන එක ගැන. එතකොට ශක්‍යතා අධ්‍යයනයෙන් ග්‍රීන් ලයිට් එක දුන්නම නැත්නම් කරන්න කියන සංඥාව දුන්නම අපි ඊළඟට මේක බොහොම ගැඹුරින් විශ්ලේෂණය කිරීමක් කරනවා. ඒතර ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී තමයි අපි ඔය දත්ත ගැලීම් සටහන ගැන කතා කරේ. සහ අනිකුත් කම්පෝනන්ට්ස් ඔය ඩේටාබේස් එක නිර්මාණය කරන ආකාරය, ඊළඟට කොහොමද අපි business system options ලබා දෙන්නේ කියන එක, ව්‍යාපාර විකල්ප සැලසුම් කියන දේවල් ටික ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන කතා බහ කරා. ඒ තමයි විශ්ලේෂණය කරන අවධිය. සෝ විශ්ලේෂණය කරන අවධියේදී ඔය කියන මෙවලම් පාවිච්චි කරලා අපි පද්ධතිය බොහොම ගැඹුරින් විශ්ලේෂණය කරගන්නවා. එතකොට පද්ධතියේ විශ්ලේෂණයේ අවසානයේ අපේ අතට හම්බෙන බොහොම වැදගත් ඩොකියුමන්ට්ස් වෙන්නේ එකක් තමයි EPD එක, elementary process description කියන එක. තමන්ගේ ප්‍රෝග්‍රෑමර්ස්ලාට වෙන වෙනම ලබා දෙනවා කියලා process එක බෙදලා අරගෙන. ඒක අපිට හම්බෙන එක වැදගත් ඩොකියුමන්ට් එකක්. ඒක මත තමයි පද්ධතිය ගොඩනැගීම කියන එක වැදගත්. Okay, that's good. right? ඒ වගේම තමයි database එකට අදාළව තියෙන plan එක අනිත් වැදගත් document එක. සහ business system option එක වැදගත් වෙනවා client ගේ පැත්තට. මොන විදිහටද hardware purchasing කරන්නේ කියන එක ගැන දැනගන්න. right? හරි. ඊළඟට තියෙන pace එක තමයි පද්ධතිය ගොඩනැංවීම. අපි කියනවා system එක develop කරනවා කියන එක. right? එතකොට මේ system එක develop කරනවා කියන එක මෙන්න මේ වගේ පොඩි කොටසකින් ඔයගලන්ට කතා බහ කරලා තියෙන්නේ. right? නමුත් මේක පොඩි කොටසක් නෙවෙයි. අපේ syllabus එකේ 9 වෙනි පාඩම තියෙන්නේ පද්ධතිය ගොඩනැංවීම සම්බන්ධයෙන්. ඇත්තටම 8යි 9යි දෙන්නම තියෙන්නේ system development පැත්තෙන්. designing පැත්තක් තියෙනවා, development පැත්තක් තියෙනවා. දැන් ඊළඟ unit එක මම කිව්වේ database management system තියෙන්නේ කියලා. එතනදී database එකක් design කරගන්නේ කොහොමද? database එක develop කරන්නේ කොහොමද කියලා දෙනවා. 9 වෙනි පාඩමේ තියෙන්නේ programming. එතනදී කියලා දෙනවා ඔය elementary process description වල අර EPD එකේ මම ලියනවා කියලා කිව්වනේ පොඩි විස්තර කිරීමක් කොහොමද මේ වැඩේ කරන්නේ කියන එක. අන්න ඒ වගේ විස්තරයක් අපි නිර්මාණය කරගන්නේ කොහොමද? සහ
කොහොමද මේක ප්‍රෝග්‍රෑම් එකක් භාවිතයෙන් පරිගණකයේ වැඩ කරන වැඩසටහනක් බවට පත් කරන්න කියන එක ගැන කතා කරනවා. එතකොට මේ පද්ධතිය ගොඩනැංවීම කියන එක ඇත්තටම ඩේටාබේස් එකක් නිර්මාණය කිරීම, ප්‍රධාන වශයෙන් ඩේටාබේස් එක නිර්මාණය කිරීම සහ ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කිරීම අතර තමයි සිද්ධ වෙන්නේ. right? එතකොට ඩේටාබේස් එකක් නිර්මාණය වෙනවා කිව්වම අපි තෝරගන්න ඩේටාබේස් එක මොකක්ද? ඒක කතා බහ කරන්න තියෙන ඩේටාබේස් ලැන්ග්වේජ් එක මොකක්ද? right? කොහොමද මේ දේවල් ටික සිද්ධ වෙන්නේ? මොන මොන ආකාරයේ මෘදුකාංගද මේ වෙනුවෙන් භාවිතා වෙන්නේ කියන එක ගැන ගනුදෙනු කිරීමක් කරනවා. right? ළමයි තප්පරයක් ඉන්න. හරි ළමයි සොරි. හරි එතකොට ළමයි අපි මම කී හිටියේ පද්ධතිය ගොඩනැංවීම කියන එකේදී කාර්යයන් දෙකක් සිද්ධ වෙනවා. එකක් ඩේටාබේස් එක හදන එක. ඒක තමයි අපේ 8 වෙනි පාඩම කියලා මම කිව්වේ. එතනදී අපි ඩේටාබේස් එක ඩිසයින් කරන විදිහ සහ ඩෙවලොප් කරන විදිය ගැන කතා කරනවා. 9 වෙනි පාඩමෙන් කරන්නේ කොහොමද සිස්ටම් එකක් කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් කොහොමද හදාගන්නේ කියන එක. එතකොට දැන් මේ අපි කතා කරපු අර EPD එක
right? ඒ කියන්නේ මෙන්න මේ මම කියවනේ මේ අවසානයේ සිස්ටම් එක දිගෑරලා ඔයගලන්ට මෙන්න මෙහෙම දෙයක් ප්‍රෝග්‍රෑමර්ට ලබා දෙන්න පුළුවන් වෙනවා කියලා. ඒතර මෙන්න මේක ප්‍රෝග්‍රෑමර්ස්ලා කීප දෙනෙකුට ලබා දුන්නම ඒගොල්ලෝ මේ පොඩි EPD එක ප්‍රෝග්‍රෑම් එකක් බවට පත් කරනවා. ඊට පස්සේ තමයි මේ ප්‍රෝග්‍රෑම්ස් ටික ඔක්කොම එකට එකතු කරලා තනි සිස්ටම් එකක් බවට පත් කිරීම සිද්ධ කරනවා. එතකොට ඒ ගැන ඩෙවලොප් කරන එක නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් ඩෙවලොප් කරන එක අපි කතා කරනවා 9 වෙනි පාඩමේ ප්‍රෝග්‍රෑමින් කියන පාඩම. right? එතකොට පද්ධතිය ගොඩනැංවීම කියන එකට අදාළව අපි කතා බහ කරන්නේ ඔය කියන කොටස් දෙක. right? එතකොට පද්ධතිය ගොඩනැංවීමේදී අපි මේක ගොඩනංවන්න පාවිච්චි කරන්නේ මොන වගේ මෘදුකාංගයක්ද කියන එක ගැන ක්ලයන්ට් දැනුවත් කිරීමක් කරනවා. එතනදී ක්ලයන්ට් එක දැනුවත් කිරීම කරන්නේ ඒක ඇත්තටම දැනුවත් කිරීමක් වශයෙන් විතරයි. මොකද ක්ලයන්ට් ඒ ගැන අදහසක් ප්‍රොජෙක්ට් ටීම් එකට දෙන්න බෑ. ප්‍රොජෙක්ට් ටීම් එක තමයි මොකද්ද පාවිච්චි කරන්න හොඳ සහ මොකද්ද පාවිච්චි කළ යුත්තේ කියන එක තීරණය කරන්නේ. එතකොට අපිට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් තීරණය කරගන්න වෙනවා. ප්‍රෝග්‍රෑම්ස් ටික හදන්න Python හරි C#, C++, Java වගේ දෙයක් නැත්නම් වෙබ් බේස් පැත්තක් යනවා නම් HTML, PHP, CSS ඒ වගේ පැත්තක්. ඒ වගේම ඩේටාබේස් එකක් තීරණය කරගන්න වෙනවා. දැන් ඩේටාබේස් වර්ග ගොඩක් තියෙනවා. Oracle databases තියෙනවා. ඊළඟට Microsoft ආයතනයේ තියෙන Access database එක තියෙනවා. MySQL කියලා තියෙනවා. ඒ වගේ විවිධ වර්ගයක යම් වර්ගයක ඩේටාබේස් එකක් අපි භාවිතා කරන්න ඕන. එතකොට එහෙම තෝරගෙන ප්‍රෝග්‍රෑමර්ස් ලගේ කාර්යය තමයි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම්ස් ටික හදන එක. ඩේටාබේස් ඩිසයිනර්ස් ලගේ කාර්යය තමයි ඩේටාබේස් එක ඩිසයින් කරලා ඩේටාබේස් එක ඩෙවලොප් කරන එක. ඒතකොට ප්‍රෝග්‍රෑම් එක පැත්තකින් හැදෙනවා, ඩේටාබේස් එක තව පැත්තකින් හැදෙනවා. පස්සේ මේ දෙක මික්ස් වෙනවා. රයිට්, මික්ස් වෙනවා කියලා කියන්නේ කනෙක්ට් වෙනවා. එතකොට දත්ත ගබඩා කිරීම සහ දත්ත අපිට බලා ගැනීම සහ පාලනය කර ගැනීම වගේ දේවල් ප්‍රෝග්‍රෑම් එක පැත්තෙන් කරගන්න පුළුවන්. රයිට්, ඕක තමයි පද්ධතිය ගොඩනංවනවා කියලා කියන්නේ. ඒතර මෙතනදී වැඩිපුරම දායකත්වයේ සපයන්නේ ප්‍රෝග්‍රෑමර්ස්ලා සහ සිස්ටම් ආකිටෙක්චර්ස් නෙවෙයි ටෙක් ලීඩ්ලා කියලා අපි කියනවා. කියන්නේ ප්‍රෝග්‍රෑමර්ස්ලා ටික ලීඩ් කරන්න ඉන්න ටෙක්නිකල් කට්ටිය. රයිට්. එතකොට ඒගොල්ලෝ තමයි මේ ප්‍රෝග්‍රෑම් සිස්ටම් එක හදලා නිම කරන කාර්යය කියන්නේ ගොඩනංවන කාර්යයේදී වැඩිපුරම සහභාගී වෙන පිරිස වෙන්නේ. රයිට්. හරි, තේරුණාද පද්ධතිය ගොඩනැංවීම සම්බන්ධයෙන්? ගැටලු තියෙනවද? ඔව් ළමයි, තේරුණාද කතා කරපු දේවල් ටික? right. අනිත් අය right. හරි. එතකොට ඊළඟට අපිට කතා බහ කරන්න තියෙන්නේ ටෙස්ටිං ගැන. ටෙස්ටිං කියලා කියන්නේ පද්ධතිය ගොඩනංවල ඉවර වුණාම ප්‍රොජෙක්ට් ටීම් එක විසින් කරන වැදගත්ම කාර්යය. ඒ කියන්නේ අපි දෙයක් හදලා ඉවරනයින් පස්සේ සාමාන්‍යයෙන් අපි ඒක ටෙස්ට් කරනවනේ නේද? අපි සරුංගලයක් හදලා ඉවරනයින් පස්සේ සරුංගලේ ටෙස්ට් කරනවනේ නේද? බැලන්ස්ද, උඩ යනවද නේද? කූරිය ගහනවද කොහොමද කියලා නේද? එතකොට ඒ විදිහටම පද්ධතියක් නිර්මාණය කරලා ඉවරනයින් පස්සේ පද්ධතිය ගොඩනංවල ඉවරනයින් පස්සේ පද්ධතිය ටෙස්ට් කිරීමක් සිද්ධ කරන්න ඕනේ. කියන්නේ හරියට වැඩ කරනවද කියන එක. right. එතකොට මෙතනදී පද්ධතිය ටෙස්ට් කරන්න මේ පරීක්ෂා සිද්ධි ටෙස්ට් කේසස් කියලා එකක් පාවිච්චි කරනවා. මේ ටෙස්ට් කේසස් ඇත්තටම අපේ ඩිසයිනින් පේස් එකේදී සිස්ටම් එක ඩිසයින් කරන පේස් එකේදී ටෙස්ට් කේසස් උත් ඩිසයින් කරනවා. right. ඒ කියන්නේ මේක හදලා ඉවරනයින් පස්සේ මොන විදිහටද ටෙස්ට් කරන්න කියන එක ඩිසයිනින් පාර්ට් එකේදීම තීරණය කරනවා මොනවාද ප්ලෑන් එක කියලා හදනවා.
ඊට පස්සේ ඩිසයිනින් පේස් එකේදී ඩිසයින් කරපු ටෙස්ට් කේසස් ටික අරගෙන ටෙස්ටින් පේස් එකේදී ඒවා ක්‍රියාත්මක කිරීමක් තමයි සිද්ධ කරන්නේ. right? එතකොට මේ ටෙස්ට් කේසස් හදන්න ප්‍රොජෙක්ට් ටීම් එක වෙනමම ඩෙසිග්නේටඩ් සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියනවා quality assurance engineers ලා කියලා QA ටීම් එක කියලා අපි කියන්නේ. ඒතර මේගොල්ලෝ තමයි සාමාන්‍යයෙන් අපි පොදු ආහාරට අනුව කියන්නේ වැරදි හොයන සෙට් එක කියලා. right? එතකොට මේගොල්ලෝ තමයි පද්ධතිය හරියට වැඩ කරනවාද කියලා බලන්න විවිධ ආකාරයේ ක්‍රියාවලි නිර්මාණය කරලා ටෙස්ට් කරලා බලනවා. right? දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැකලා තියෙනවනේ නේද? වාහනයක් නිෂ්පාදනය කරනකොට නිෂ්පාදනය කළ පස්සේ වාහනේ මාකට් එකට එවන්න කලින් වාහනේ චෙක් කරනවා නේද? හයියෙන් ගෙනහිල්ලා හප්පලා බලනවා, කොච්චර වේගකින් යන්න පුළුවන්ද කියලා බලනවා. right? ඒ වගේ විවිධ ආකාරයේ ටෙස්ටිං කරනවා. right? ඒ වගේ තමයි සිස්ටම් එක සම්බන්ධයෙන් තියෙන ටෙස්ට් කේසස්. right? එතකොට ටෙස්ට් කේසස් ටික ලියලා අරගත්තම නැත්නම් ටෙස්ට් කේසස් ටික ඩිසයින් කරපු ටෙස්ට් කේසස් ටික චෙක් කරලා බලන්න මේ චෙක් කරන ක්‍රම තියෙනවා වර්ග දෙකක්. right? මේ කියන්නේ ටෙස්ට් එකක් සිද්ධ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි ආදාන ලබා දෙනවා. ඒ ආදානවලට අදාළව ප්‍රතිදානය මොකක්ද කියන එක අපි දන්නවා. ඒ ප්‍රතිදානය සිස්ටම් එකෙන් ලැබෙනවද කියලා චෙක් කරන එක. right? දැන් අපි කැල්කියුලේටර් එකක් මිලදී ගන්න ගියොත් අපි කරන්නේ කැල්කියුලේටර් එක වැඩ කරනවද කියලා බලන්න දෙක එකතු කිරීම 3 කියලා ටයිප් කරලා ඩිස්ප්ලේ එකේ 5 පෙන්නනවද කියලා චෙක් කරනවා. right? ඔයගොල්ලෝ මොබයිල් ෆෝන් එකක් මිලදී ගන්න ගියොත් මොබයිල් ෆෝන් එකේ කැම් එක වැඩ කරනවද කියලා බලන්න නේද? කැම් එක ඔන් කරලා ඔයගොල්ලෝ එක එක ඇන්ගල් වලට එක එක කලර් ලෙවල්ස් වලට ෆොටෝස් දෙක තුනක් අරගෙන බලනවා කොහොමද කියලා බලන්න. right? ඊට පස්සේ කෝල් එකක් ජෙනරේට් වෙන්නේ කොහොමද කියලා චෙක් කරගන්න නේද? යාළුවෙක්ගේ නම්බර් එකට ඩයල් කරලා බලනවා කෝල් එක කනෙක්ට් වෙනවද කියන දේවල්. right? එතකොට අන්න ඒ ආකාරයේ පරීක්ෂාවලට කියන්නේ අපි ආදාන දෙනවා, අපේ ප්‍රතිදානය අපි දන්නවා, අපි මේ ටෙස්ටින් එක කරන්නේ අන්නේ එක්ස්පෙක්ටඩ් අවුට්පුට් එක. අපි බලාපොරොත්තු වෙන ප්‍රතිදානය මේ සිස්ටම් එකෙන් ලැබෙනවාද කියලා බලන්න. ඔන්න ඔය ආකාරයේ පරීක්ෂා ක්‍රමයට අපි කියනවා කාල මංජුසා පරීක්ෂාව කියලා. right? black box testing කියලා. right? උඩ තියෙන්නේ ශ්වේත මංජුසා පරීක්ෂාව. මේක කාල මංජුසා පරීක්ෂාව black box testing. ඒතර එතනදී අපි හිතන්නේ සිස්ටම් එක කළු පාට පෙට්ටියක් ඇතුළට දාලා, කියන්නේ සිස්ටම් එක ඇතුළ අපිට පේන්නේ නැහැ. අපිට ඉන්පුට්ස් දෙන්න පුළුවන්. එතකොට අවුට්පුට් එක පේනවා. ඒ අවුට්පුට් ඉන්පුට් එකට අදාළව අවුට්පුට් එක හරියද කියන එක තමයි අපි එතනදී චෙක් කරන්නේ. ඒ වගේ ඒවට අපි කියනවා black box testing නැත්නම් කාල මංජුසා පරීක්ෂාව කියලා. white box testing කියලා කියන්නේ ඒකේ ප්‍රතිවිරුද්ධ දේ. ප්‍රතිවිරුද්ධ දේ කියන්නේ ආදාන දෙනවා අපිට මේ සිස්ටම් එක ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක. නැත්නම් අපි සිස්ටම් එකම කියලා කිව්වොත් වැරදි. පරීක්ෂා කරන කොටස ඇතුලේ මොන වගේ ක්‍රියාවලියක්ද සිද්ධ වෙන්නේ කියන එකත් අපිට දකින්න පුළුවන්. right? දැන් ඔයගලන්ට තේරෙයි අපි Python program එකක් කරනකොට Python program එකේ අපිට බලන්න පුළුවන් Python program එක start වුණාම එයාගේ වැරද්දක් තියෙනවා නම් අපිට error message එකක් වෙනවා. error message එක දෙනකොට error message එකේ විස්තර කරනවා මෙන්න මේ පේළියේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා, ඒක තේරුම් ගන්න බෑ, මෙන්න මේ නිසායි වැරද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එතකොට එතනදී අපි කරන්නේ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක අපි ටෙස්ට් කරලා බලන්න එතනදී මේ ශ්වේත මංජුසා පරීක්ෂාවට අදාළව white box testing එකට අදාළව. මොකද අපිට ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක ගැන හරි දැනුමක් තියෙනවා ඒ අවස්ථාවේදී. සහ අපිට ෆිගර් අවුට් කරගන්න පුළුවන් මෙන්න මෙහෙමයි මෙතනට වෙනකන් සිද්ධ වුණා, මෙතනින් පස්සේ සිද්ධ වෙන්නේ නැහැ කියන එක. right? ඒ කියන්නේ ඒ අපි ටෙස්ට් කරන කොටස ඇතුලේ මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක අපිට දැක ගන්න පුළුවන්. right? එතකොට අන්න ඒ ආකාරයේ පරීක්ෂාවකට අපි කියනවා white box testing එකක් කියලා. ඒතර අපි ආදාන දෙනවා, පද්ධතිය ඇතුලේ මොකද සිද්ධ වෙන්නේ කියලාත් අපිට පේනවා, නිවැරදි ප්‍රතිදාන එළියට එනවද කියලාත් අපි පරීක්ෂා කරනවා. එතකොට ඕන්න ඔය වගේ එකකට අපි කියනවා
ශ්වේත මංජුසා පරීක්ෂාව කියලා. right? ඒතර ගොඩාක් වෙලාවට මේ white box testing කියන එක කරන්නේ බොහොම පොඩි කොටස් වලට. right? අපි සාමාන්‍යයෙන් කියනවා සිස්ටම් එකක තියෙන යුනිට්ස් වලටයි මේ වැඩේ සිද්ධ කරන්න කියලා. right? එතකොට එතනදී විවිධ පැති ආවරණය කරනවා. right? කෝඩ් එකේ තියෙන සියලුම ස්ටේට්මන්ට් වැඩ කරනවද කියලා බලන එක තමයි ප්‍රකාශ ආවරණය, ස්ටේට්මන්ට් කවරේජ් කියලා අපි කියනවා. right? ඊළඟට ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධව තියෙන ශාඛා කියලා කතා කරනකොට අපි ෆන්ක්ෂන්ස් කියලා අපි ප්‍රෝග්‍රෑමින් වලදී කතා කරනවා. ඒත් හා සම්බන්ධ වෙලා තියෙන සියලුම අනිත් කොටස් වැඩ කරනවද කියලා බලනවා. right? ශාඛා ක්‍රියාත්මක වෙනවද කියන එක. ඊට පස්සේ total යුනිට් එකම වැඩ කරනවද කියලා හොයලා බලනවා. එතකොට ඔය වගේ මෙතන මම උදාහරණ කීපයක් ඔයගලන්ට දීලා තියෙනවා. එතනින් ඒ කියන ආකාරයට white box testing කියන එක සිද්ධ කරනවා. ඒතර ඔයගොල්ලෝ සරලව මතක තියාගන්න ඕන දේ white box test එක කියලා කියන්නේ inputs දෙනවා. සිස්ටම් එක ඇතුලේ වෙන දේත් ටෙස්ට් කරගන්න පුළුවන් සහ output හරියට එනවද කියලා ටෙස්ට් කරගන්න පුළුවන්. එතකොට ඕකේ තියෙන වාසි විදියට කතා කරලා තියෙනවා නේද? ක්‍රමලේඛයේ සංගවිය ඇති දෝෂ හඳුනා ගැනීමට හැකියවීම. අපේ ප්‍රෝග්‍රෑම් එකේ මොනවාද තියෙන errors නැත්නම් bugs කියලා අපි කියනවා. ඒ වගේම ක්‍රියාත්මක නොවන කේත කොටස්. වැඩ කරන්නේ නැති කෝඩ්ස් මොනවාද තියෙන්නේ කියලා ගන්න පුළුවන්. ඊළඟට අවාසි විදියට අපි කතා කරනවා වියදම් සහගත වන අතර සැලකිය යුතු කාලයක් වැය කිරීමට සිදුවේ. මොකද ප්‍රෝග්‍රෑමින් කරන අය දන්නවා ප්‍රෝග්‍රෑමින් ඉන්ඩස්ට්‍රි එකේදී සමහර වෙලාවට බග් එකක් අවු වුණාම ඒ බග් එක සමහර වෙලාවට දවස් ගණන් හොයලත් හොයාගන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. සමහර වෙලාවට සමහර ප්‍රෝග්‍රෑමර්ස්ලා ඉන්නවා ඒගොල්ලෝ දවස් ගණක් මහන්සි වෙලා කරපු ප්‍රෝග්‍රෑම් එක නැවත මුල ඉඳලා ආයෙ ලියනවා. right? ඒ කියන්නේ බග් එක හොයාගන්න බැරි වුණා. right? සමහර ඒවාට ඔලියෝ කැක්කුම හැදෙන දැන් Java වගේ platform එකක අපි පේලි 100ක 200ක කෝඩ් එකක් එක්ක ගනුදෙනු කරනකොට දවසටම යාව කම්පයිල් කරගන්න අපිට හම්බෙන්නේ 3 සැරයක් හෝ 4 සැරයක්. මොකද ඒක කම්පයිල් වෙන්නත් සෑහෙන වෙලාවක් යනවා. errors තියෙනවද කියලා අපිට හොයාගන්න ඒ ක්‍රියාවලියට. එතකොට කම්පයිල් කරනවා කියලා කියන්නේ ඇත්තටම මේ යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරනවා. ones and zeros බවට ප්‍රෝග්‍රෑම් එක පරිවර්තනය කිරීමක් සිද්ධ වෙන්නේ. එතකොට එතනින් තමයි Java වගේ ලැන්ග්වේජ් එකක errors තියෙනවා නම් ඉස්මතු වෙන තැන. මොකද එයා කම්පයිල් කරන්නේ නැහැ errors හම්බුනොත්. එතකොට වෙන්නේ එයාව කම්පයිල් කරන්න යන වෙලාවක් යනවා නැවත error එක හඳුනා ගන්න වෙනම වෙලාවක් ගත වෙනවා. right? සමහර ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් තියෙනවා ඔයගලන්ට error එක ටක් ගාලා highlight කරලා දෙන සහ error එක අපිට ඉක්මනින් හඳුනා ගන්න පුළුවන් වෙන සමහර අවස්ථා තියෙනවා. සමහර අවස්ථාවලදී අපිට error එක පේන්නේ නැහැ as දෙන ඉස්සරහම තිබ්බත් සමහර වෙලාවට error එක හොයාගන්න අපහසුයි. right? ඉතින් ඒක නිසා අපිට අර calculator check කරනවා වගේ black box testing එක වගේ නෙවෙයි white box එක. white box එක අපි ඇතුළ ගැනත් බලන්න ඕනේ. ඒක නිසා ඒ සඳහා ගත වන කාලය සහ වියදම වැඩි. right? ඒ වගේම තමයි coding ගැන idea එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ programmer how නැත්නම් program related knowledge එකක් තියෙන්න ඕනේ. right? programming related knowledge එකක් තියෙන්න ඕනේ. black box testing අර මම කලින් කිව්වා වගේ මෙතෙන්ද අපි කරන්නේ input එක දෙනවා output එක ගැන විතරයි බලන්නේ. අතර මැද්දේ සිද්ධ වෙන්නේ මොනවද කියන එක අපි හොයලා බලන්නේ නැහැ. ඒතර ඒක සාමාන්‍යයෙන් කියන්නේ programming language එකක් නැති පිරිසකට උනත් කරන්න පුළුවන්. right? මොකද ඇතුළේ සිද්ධ වෙන දේ බලන්න දෙයක් නැහැනේ. ඒගොල්ලෝ generally දැන් ATM machine එක ATM system එකක black box testing එක කරන්න කිව්වොත් අපිට උනත් ගිහිලා කරන්න පුළුවන් නේද? අපි card එක දාලා බලනවා pin number එකක් ඉල්ලනවාද කියලා. ඊට පස්සේ pin number එක දීලා බලනවා අදාළ pin number එක ගන්නවද කියලා. ඊට පස්සේ ඒකේ තියෙන options check කරලා බලනවා right transfer කරන්න පුළුවන්ද, ශේෂය බලන්න පුළුවන්ද, ඊළඟට balance history එකක් ගෙන්න ගන්න පුළුවන්ද. ඒ වගේ දේවල් අපිට check කරලා බලන්න පුළුවන්. right? ඒතකොට අපිට program එක හදපු knowledge එක අපිට තියෙන අවශ්‍ය නැහැ නේ වැඩේ කරන්න. ඒතකොට අපි එතනදී කරන්නේ black box test එකක්. right? ඒතකොට ඒතනදී programmer කෙනෙක් involve වෙන්නත් පුළුවන්. නමුත් නොවුනා කියලා ගැටලුවක් නෑ. right? ඒ විදිහට black box testing එක කරන්න පුළුවන්. ඒකේ තියෙන ඔය වාසි විදිහට පරිශීලකයන්ගේ දෘෂ්ටි කෝණයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන අතර පිරිවිතර වල චලනයන් ආවරණය කර ගැනීමට උපකාර වනු ඇත. ඒ කියන්නේ
කොහොමද යූස් කරන කෙනාගේ පැත්තට කොහොමද මේක ෆීල් වෙන්නේ කියන එක. රයිට්. ඒ වගේම ඔය මම කලින් කිව්වා වගේ මෘදුකාංග ව්‍යුහය ගැන දැනුමක් තිබීම අත්‍යවශ්‍ය නැහැ. රයිට්. අවශ්‍ය නම් ප්‍රොජෙක්ට් ටීම් එකට වෙන ඉන්ඩිපෙන්ඩන්ට් ටීම් එකක්. දැන් ගොඩක් වෙලාවට ගේම්ස් එහෙම ටෙස්ට් කරන්න වුණාම බීටා වර්ෂන් එක යූසර්ස්ලා කීප දෙනෙක් අතර බෙදලා ඒ බීටා ප්ලේයර්ස් ටික පාවිච්චි කරලා ගේම්ස් වල බග්ස් හොයාගන්න ඒව තමයි ගොඩක් වෙලාවට කරන්නේ. කියන්නේ ගේම් එක හදලා කියනවා ප්ලේයර්ස්ලා කීප දෙනෙකුට ඇවිල්ලා ප්ලේ කරන්න කියලා. එතකොට ඒගොල්ලෝ ප්ලේ කරනකොට එන ගැටලු වලින් තමයි ගේම් එකේ තියෙන බග්ස් ටික ඒගොල්ලෝ හොයාගන්නේ. රයිට්. එතකොට ඒක ප්‍රොජෙක්ට් ටීම් එකේම කොටසක් විය යුතු නැහැ. රයිට්. අවාසි තමයි සියලුම ආදාන සංයෝජන අවස්ථා පරීක්ෂාවට ලක් නොවීමට ඇති ඉඩකඩ වැඩි. මොකද දැන් ප්‍රෝග්‍රෑම් එක හදපු කෙනා තමයි ඇත්තටම මේකේ තියෙන ඔක්කොම ෆන්ක්ෂන්ස් ටික නේද? ඒකට හරියට අපි කැල්කියුලේටර් එකක් ගත්තා වගේ නේද? සාමාන්‍ය කැල්කියුලේටර් එක නම් අපිට තියෙන්නේ බොහොම සරල දේවල් ටිකක් කරන්න. සයන්ටිෆික් කැල්කියුලේටර් එකක් එහෙම ගත්තොත් ඒකේ තියෙන ඔප්ෂන්ස් ප්‍රමාණය ගොඩක් වැඩි. එතකොට අපි සාමාන්‍යයෙන් එකතු කිරීම, අඩු කිරීම, වර්ගමූලය බැලීම ඔය වගේ දේවල් දන්නවා. නමුත් මේකේ තියෙන ඔක්කොම දේවල් ටික සිද්ධ කරගන්න අපි දන්නේ නැහැ. අයිඩියා එකක් නැහැ. ඒක නිසා අපිට චෙක් කරන්න තියෙන සමහර අවස්ථා මගහැරෙනවා. right. ඒ වගේම තමයි පැහැදිලි මෘදුකාංග අවශ්‍යතා විශ්ලේෂණ ලේඛනයක් නොමැතිව පරීක්ෂා කිරීම ගැටලු සහගත වීම. ඒ කියන්නේ මේ සොෆ්ට්වෙයාර් එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක ගැන හරියාකාරයට දැනුවත් වීමක් නැතිව ටෙස්ට් කිරීම අර කලින් කිව්වා වගේ සමහර අවස්ථාවන් මගහැරීමට හේතුවක් වෙන්න පුළුවන්. right. ඔන්න ඔය විදිහට අපිට ටෙස්ට් කරන වැඩේ ක්‍රමවේද දෙකකින් කරලා බලන්න පුළුවන්. එතකොට මේ ඔය තියෙන ක්‍රමවේද දෙකක්නේ. අපි සිස්ටම් එකක් ටෙස්ට් කරගෙන යන විදිහක් තියෙනවා. ඒ කියන්නේ මේ ස්ටේජස් සෙට් එකක් තියෙනවා. right. එකපාරට මේ සිස්ටම් එක අරගෙන ටටක් ගාලා චෙක් කරගෙන යන්නේ. පළවෙනිම ලෙවල් එකේ අපි කරනවා මේ සිස්ටම් එකේ මම කියනවා ප්‍රෝග්‍රෑමර්ස්ලාට බෙදලා දෙන කොටස් තියෙනවා කියලා. එතකොට ප්‍රෝග්‍රෑමර්ටම ගිහිල්ලා කියනවා ඔයා හදපු යුනිට් එක, ඔයා හදපු ඒකකය ඔයාම ටෙස්ට් කරන්න. right. එතකොට ප්‍රෝග්‍රෑමර්ට ටෙස්ට් කේසස් ටික දෙනවා quality assurance engineer. තියලා කියනවා right මෙන්න මේ දේවල් ඔයා දැන් හදපු ප්‍රෝග්‍රෑම් එකේ ඔයා සාර්ථකයි කියලා කියන ප්‍රෝග්‍රෑම් එකේ ඔයාගේ කොටසේ ඔයා රන් කරලා බලන්න මේක නිවැරදි ආකාරයට ඉන්පුට්ස් දුන්නම අවුට්පුට් එනවද කියලා. අන්න ඒකට අපි කියනවා ඒකක පරීක්ෂාව නැත්නම් යුනිට් ටෙස්ට් එක කියලා. right. එතකොට එතනදී දෝෂ තියෙනවා නම් අනාවරණය වෙනවා. ඒක ඒ මොහොතේම නිවැරදි කර ගැනීම කරන්න පුළුවන්. right. එතකොට කෝඩ් එක ඉම්ප්‍රූව් කරනවා නම් ඒ තැනදීම කෝඩ් එක ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. කිසිදු ගැටලුවක් නැහැ. ඒක සාමාන්‍යයෙන් බොහොම හොඳ වර්ගයේ ටෙස්ට් එකක් කියලා අපි සලකනවා. මොකද පහළම තියෙන දෝෂ ටික කරෙක්ට් කර ගැනීම සඳහා. මොකද ඒක අමුතුවෙන් තව ටීම්ස් අපිට ඉන්වෝල්ව් වෙන්න දෙයක් නැහැ. කෙලින්ම ප්‍රෝග්‍රෑමර්ටමයි දෙන්නේ. එතකොට වැරද්දක් වුණොත් ඒක හදාගන්න එයාම දන්නවා. right. නැත්නම් එයාගාවේ නොලෙජ් එක තියෙනවා. ඊළඟට අපි කරනවා ඉන්ටග්‍රේටඩ් ටෙස්ටිං කියලා එකක්. මේක ගොඩාක් කියන්නේ හැම පද්ධතියකම වගේ අපිට ඉන්ටග්‍රේටඩ් පාර්ට් එකක් හම්බ වෙනවා. right. දැන් උදාහරණයක් විදිහට අපි බයිසිකලයක් ගැන හිතුවොත් බයිසිකල් එක සිස්ටම් එකක් කියලා හිතුවොත් බයිසිකල් එකේ යුනිට්ස් වෙන්නේ නේද? ඉස්සරහ රෝදේ, පිටිපස්ස රෝදේ, දැති රෝද, චේන් එක, ෂීට් එක, හැන්ඩල් එක මේවා තනි යුනිට්ස්. right. එතකොට අපිට ඒවා වෙන වෙනම චෙක් කරලා බලන්නත් පුළුවන් නේද? පිටිපස්ස රෝදේ හුලන් තියෙනවද? ඉස්සරහ රෝදේ හුලන් තියෙනවද? බෙල් එක වැඩ කරනවද? හැන්ඩල් එක කෙලින්ද? සීට් එක කම්ෆර්ටබල්ද? ඒවා යුනිට් ටෙස්ටිං. right. ඊළඟට ඉන්ටග්‍රේෂන් ටෙස්ට් එකක් කියලා කියන්නේ දැන් චේන් එකත් එක්ක දැති රෝදයි පිටිපස්ස රෝදේ සම්බන්ධ වෙනවා. අපි පැඩල් ටික පෑගුවම පිටිපස්ස රෝදේ කැරකෙන්න ඕන. අන්න එතකොට ඒක ඉන්ටග්‍රේෂන් ටෙස්ට් එකක්. එතනට දැති රෝද කියන යුනිට් එක, පිටිපස්ස රෝදේ කියන යුනිට් එක, චේන් එක කියන යුනිට් එක, පැඩල්ස් කියන යුනිට් එක, ඔය කියන ඔක්කොම ටික එකතු වෙනවා. ඒතර ඒ ටික එකතු වෙලා එතනදී සම්පූර්ණ පද්ධතියම වැඩ කරවලා බලන්නේ අපි නේද? පැඩල් ටික කැරකුවම පිටිපස්ස රෝදේ කැරකෙනවාද? right. ඊට පස්සේ හැන්ඩල් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා ඉස්සරහ රෝදේ. එතකොට හැන්ඩල් එකෙන් තමයි මූවමන්ට්ස් අපි කන්ට්‍රෝල් කරගන්නේ. ඒතර හැන්ඩල් එක හරියාකාරයට කැපෙනවද? හැන්ඩල් එක කැපෙන විදිහට මෙයාව සෙටල් ඉස්සරහ රෝදේ කන්ට්‍රෝල් වෙනවද කියන එක අපිට චෙක් කරගන්න පුළුවන්. right. බ්‍රේක් සිස්ටම් එක නේද? ඉස්සරහ බ්‍රේක් තද කරන වෙලාවට පිටිපස්ස රෝදේ සහ ඉස්සරහ රෝදේ දෙකේම බ්‍රේක්ස් වැඩ කරනවාද? එතකොට ඒක ඉන්ටග්‍රේෂන්. බ්‍රේක් එක තියෙනවා, වයර්ස් තියෙනවා, බ්‍රේක් පළු ටික තියෙනවා, ටයර් එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඉන්ටග්‍රේෂන් ටෙස්ටිං එක. right. එතකොට ඒ වගේ පද්ධතියකත් ඉන්ටග්‍රේෂන් ටෙස්ටිං එකක් තියෙන්න පුළුවන්.
එතකොට එතනදි කරන්නේ ඔය යුනිට්ස් කීපයක් එකතු කරලා එහෙම එකතු කරගන්න පුළුවන් යුනිට්ස් තියෙනවා. ඒ එකතු කරන යුනිට්ස් ටික එකතු කරලා චෙක් කරලා බලනවා ඒ ටික හරියට වැඩ කරනවාද කියන එක. එතකොට මේ කරන ටෙස්ට් එක දැන් යුනිට් ටෙස්ට් එක කරන්නේ white box ටෙස්ට් එකක් විදියට. ඒ ප්‍රෝග්‍රෑමර්නේ කරන්නේ. ප්‍රෝග්‍රෑමර්ට පුළුවන් යුනිට් ටෙස්ට් එක කරන්න තමන්ගේ යුනිට් එක ඉන්පුට්ස් දෙනවා මොකක්ද ඇතුළේ වෙන්නේ කියලා බලනවා අවුට්පුට් එක එනවද කියලා බලනවා. ඒතර white box ටෙක්නික් එක තමයි එතනදී පාවිච්චි කරන්නේ යුනිට් ටෙස්ට් එකට. ඉන්ටග්‍රේෂන් ටෙස්ට් එකට white box පාවිච්චි කරන්නත් පුළුවන් black box පාවිච්චි කරන්නත් පුළුවන්. ඒතර ඒක අදාළ වෙන පරිදි ප්‍රෝග්‍රෑමර් කෙනෙක්වත් සම්බන්ධ කරගෙන ඉන්ටග්‍රේෂන් ටෙස්ට් එක නැත්නම් ඒක අබද්ධ පරීක්ෂාව සිද්ධ කරලා බලන්න. right ඊළඟට සිද්ධ කරලා බලන පරීක්ෂාව තමයි පද්ධති පරීක්ෂාව. මෙතෙන්දි තමයි ටෝටල් සිස්ටම් එකම එකතු වෙලා එක සිස්ටම් එකක් විදියට වැඩ කරනවාද කියලා චෙක් කරලා බලන්න. එතකොට ඒක සම්පූර්ණම සිස්ටම් එකක්. එතකොට අපි අර මුලදීම කතා කරා කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියලා ඡාති දෙකක් සිස්ටම් එකක් සම්බන්ධයෙන්. අන්න ඒ ටික සැටිස්ෆයි වෙනවද කියන එක තමයි මෙතෙන්දි බලන්නේ. රයිට් දැන් අපි එතෙන්දි කතා කරේ මොනවාද ශිෂ්‍ය තොරතුරු පද්ධතියක් කියන තැන උදාහරණයක් විදිහට අරගෙන. එතකොට අපි ශිෂ්‍ය තොරතුරු පද්ධතියේ සිස්ටම් ටෙස්ට් එක කරනවා නම් අපි බලනවා රයිට් කැරක්ටර් සර්ටිෆිකේට් එක ජෙනරේට් කරගන්න පුළුවන්. අලුතෙන් ස්ටුඩන්ට් කෙනෙක් කාම රෙජිස්ටර් කරගන්න පුළුවන්. රයිට් එතකොට අදාළ දේවල් ටික අදාළ තැන් වලට සේව් වෙනවද? අදාළ අයට දැනුම් දීම සිද්ධ වෙනවද? මේවා හරි විදිහට තත්ත්ව බෙදා ගැනීම සිද්ධ කරනවද? ඔය කියන දේවල් ටික බලන්න පුළුවන්. ඒකට ඒකට තමයි සිස්ටම් ටෙස්ටිං නැත්නම් පද්ධති පරීක්ෂාව කියන එක තියෙනවා. right එතකොට මේ පද්ධති පරීක්ෂාව සිද්ධ කරලා ඉවර වුණාම අවසානයේම තියෙන පරීක්ෂාව තමයි ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. මේක තමයි ටෙස්ටිං ලේයර්ස් වල අන්තිම ටෙස්ට් ලේයර් එක right සහ වැදගත්ම ටෙස්ට් ලේයර් එක. මොකද මේක මේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා කියන්නේ acceptance testing කියලා අපි කියනවා. ඒක දෙන්නේ client right ඒ කියන්නේ අපි මේක නිෂ්පාදනය කරන කෙනාට කියන්නේ යම් කිසි කෙනෙක් වෙනුවෙන් අපි මේක නිෂ්පාදනය කරන්නේ අන්නේ client තමයි මේක දෙන්නේ. දීලා කියනවා දැන් අපි සිස්ටම් එක හදලා ඉවරයි. ඔබතුමා හෝ ඔබතුමිය චෙක් කරලා බලන්න ඉල්ලපු දේ ඔබට ලැබිලා තියෙනවද කියන එක. right එතකොට මෙතනදී client ටෙස්ට් කරලා බලනවා තමන්ගේ අවශ්‍යතාවය. ඒතර client තියෙන්නේ බොහොම සරල අවශ්‍යතාවක් තමන්ගේ ගැටලුවට විසඳුමක්. right එතකොට ඒ ගැටලුවට විසඳුම එනවා නම් client කියනවා right මේක අපිට එයාට මේක satisfy එමනම් මේකට යන්න පුළුවන්. විහන්සා පුතේ ඉංග්‍රීසි මීඩියම් එකේ මේ ටික නැද්ද? ඉන්නපොතේ මම පොඩ්ඩක් බලන්න. සාමාන්‍යයෙන් මම සිංහල එක අරගෙන තමයි ඉංග්‍රීසි එකට කන්වර්ෂන්ස් යන්නේ. මිස් වෙලා තියෙනවා නම් මම පොඩ්ඩක් බලන්න දුව ඉන්න චුට්ටක්. කොහොම ඉන්න කීප එක හොඳයි. කොහොම ඉන්නවද? ඕනේ නෑ. ප්‍රේකිනලු. right word file එක මිසලා තියෙනවා නේද? right ළමයි එතන ගැටලුවක් තියෙනවා. ඔව්. පුතේ මම ඒක පොඩ්ඩක් ඔයගලන්ට අප්ඩේට් කරලා දෙන්නම්. මොකද්ද කියන එක. පරණ නෝට් එකද කොටසක් මිසින් right මම ඒක සෙටල් කරලා දෙන්නම් දරුවෝ. ඒක හොඳයි කියපු එක. right හරි පුතේ මම ටෙස්ටින් වලට අදාළව තියෙන නෝට් එක ඕගලන්ට වෙනම සෙටල් කරලා දෙන්නම් ඒක. හරි right දුව මම ඒක ඊළඟ සැරේ ඔයගොල්ලෝ ටියුට්ස් ගන්නකොට ඒක එතනට ඉන්ක්ලූඩ් කරගන්න අපි. ඒක කීප එක හොඳයි. මටත් ඒක නොටිස් වෙලා තිබ්බ දෙයක් නෙවෙයි. right thank you විහන්සා.
ඉන්නදර මම ඒක පොඩ්ඩක් සටහන් කරගන්න. හරි එතකොට මේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව acceptance testing කියන එක මේ අභ්‍යන්තර ප්‍රතිග්‍රහණ පරීක්ෂාව සහ බාහිර ප්‍රතිග්‍රහණ පරීක්ෂාව මේක තිබ්බ මතකයි ඇයි මිසුනේ හරි මම පොඩ්ඩක් හොයලා බලන්න දරුවෝ මොකද්ද වෙලා තියෙන්නේ කියලා right එතකොට internal acceptance testing external acceptance testing කියලා අපි කතා කරනවා එතකොට internal external කියලා උතන්දී අපි කතා කරන්නේ මේ මේක ආයතනයකට නිර්මාණය කරනකොට ආයතනය ඇතුලෙන් මේක චෙක් කරලා බලමු. දැන් උදාහරණයක් විදිහට අපි මේක බැංක් එකකට ඩෙවලොප් කරපු සිස්ටම් එකක් නම් බැංක් එක ඇතුලේ ස්ටාෆ් එක සහ බැංක් එකේ ඉන්න කළමනාකාරීත්වය චෙක් කරලා බලනවා මේ සිස්ටම් එක ඕකේද කියලා. ඒක අභ්‍යන්තර ප්‍රතිග්‍රහණ පරීක්ෂාවක්. ඊළඟට මේක ඇත්තටම අපි හිතමුකෝ ATM සිස්ටම් එකක් අපි නිර්මාණය කරන්න කියලා. ඒතර ATM සිස්ටම් එක මුලින්ම බැංකුවේ ඇතුලේ ඉන්න ඒකේ සේවය කරන අය බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය චෙක් කරලා බලනවා. ඒක internal acceptance testing. ඊළඟට ඒගොල්ලන්ට පාරිභෝගික සහාය නැත්නම් පාරිභෝගිකයන්ට ලබා දෙනවා ඕගොල්ලන්ට මේක ඕකේද කියලා බලන්න. right ඒතකොට ඒක අවසාන පරිශීලක end user acceptance testing එකක් කියන්නේ ඒගොල්ලන්ට මේක ඕකේද කියලා බලනවා. ඒවට අපි කියනවා බාහිර ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා. external acceptance testing කියලා. right එතකොට ඔන්න ඔය ටෙස්ටින් එක ඔතනදී හරි ගියොත් නැත්නම් ඔය ටෙස්ටින් එක පාස් වුණොත් තමයි ප්‍රොජෙක්ට් ටීම් එකේ ජයග්‍රහණය කියලා අපි සලකන්නේ. right ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක එතනින් ඔෆිෂියලි ඉවර වෙනවා. right ඉවර වුණා කියන එක ඉවරම නැහැ. නමුත් අර අපි කියන්නේ ප්‍රොජෙක්ට් එකේ තියෙන ලොකු බරක් ඉවර වෙනවා. ලොකු බරක් ඉවර වෙනවා. මොකද client satisfy කියලා කියන්නේ ඊළඟට අපිට client මේක install කරලා payment එක ගන්න තමයි තියෙන්නේ. right හරි එතකොට ඔය acceptance testing එක okay වුණායින් පස්සේ දැන් client ඔයගලන්ව දැනුවත් කරනවා හරි system එක satisfied දැන් system එක ගෙනල්ලා මගේ company එකේ නැත්නම් මගේ ආයතනයේ ස්ථාපනය කරන එක නැත්නම් ඉන්ස්ටෝල් කරන එක නැත්නම් ඩිප්ලොයි කරන එක සිද්ධ කරන්න කියනවා. right එතකොට එතනදී අපිට කතා කරන්න තියෙනවා කොහොමද මේ සිස්ටම් එකක් ඩිප්ලොයි කරගන්නේ ස්ථාපනය කරගන්නේ කියන එක. right ඊට කලින් ටෙස්ටින් ගැන කතා බහ පැහැදිලිද? කන්ෆර්මේෂන් දෙන්න ළමයි. right අනිත් අය හරි හොඳයි right ඊළඟට අපි මේ කතා බහ කරන්නේ කොහොමද සිස්ටම් එකක් ඩිප්ලොයි කරන්නේ ස්ථාපනය කරන්න කියන එක. දැන් ඒ කියන්නේ දැනටමත් පද්ධතියක් තියෙන තැනක් වෙනුවෙන් අපිට ගොඩක් වෙලාවට මේක අලුත් එකක් නිර්මාණය කරන්න කියන්නේ. දැනට තියෙන පද්ධතිය මැනුවල් සිස්ටම් එකක් වෙන්නත් පුළුවන් කම්පියුටරයිස් එකක් වෙන්නත් පුළුවන් right එතකොට මේ කියන අපි හදපු අලුත් පද්ධතිය කොහොමද මේ පරණ පද්ධතිය තියෙන තැනට ඇප්ලයි කරගන්නේ right එතකොට ඒක පද්ධතියක් ස්ථාපනය කරන්න ගියාම පද්ධතිය ස්ථාපනය කරන්න පුළුවන් ක්‍රමවේද 4ක් ගැන අපි කතා බහ කරනවා. එකක් තමයි direct deployment කියන ක්‍රමවේදය ඍජු ස්ථාපනය කියලා අපි කියනවා. right direct deployment කියලා අපි කතා බහ කරන්නේ මේක ටිකක් අවදානංකාරී deployment method එකක්. right මේකෙදි සිද්ධ කරන්නේ පරණ සිස්ටම් එක සම්පූර්ණයෙන් අස් කරනවා. අස් කරලා අලුත් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරන එක. right දැන් ඔකට බොහොම සරල උදාහරණයක් ගත්තොත් අපි ඇටෙන්ඩන්ස් වලට අදාළ සිස්ටම් එකක් ඩෙවලොප් කරොත්
දැනට අපි හිතමුකෝ ඇටෙන්ඩන්ස් තියෙන්නේ පොතක ලියලා අත්සන් කරන්න. එන වෙලාව ලියනවා, සිග්නේචර් එක දානවා. ආයතනයෙන් පිට වෙන වෙලාව සඳහන් කරනවා, සිග්නේචර් එක දානවා. right? ඔගොල්ලෝ ඒ වෙනුවට fingerprint සිස්ටම් එකක් ප්‍රොපෝස් කරලා ඒක ඩෙවලොප් කරනවා. ඒක තමයි ඔයගොල්ලන්ගේ ප්‍රොපෝස් සිස්ටම් එක. right? එතකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ? මේ රිජියු ස්ථාපනයට අදාළව නම් ඩිප්ලොයිමන්ට් එක කරන්නේ. ඔයගොල්ලෝ කියනවා right දැන් අත්සන් කරන පොත් මුකුත් එපාද ඉඳලා. ෆිංගර්ප්‍රින්ට් මැෂින් එක තියෙනවා. මෙන්න එයා ෆික්ස් කරලා තියෙන්නේ. එන කට්ටිය ෆිංගර්ප්‍රින්ට් එක තියන්න. තිබ්බම එන වෙලාව සටහන් වෙනවා. ආයි සේවයෙන් බැහැර යනකොට නැවත ෆිංගර්ප්‍රින්ට් එක තියන්න. එතකොට බැහැර යාමේ වෙලාව සටහන් වෙනවා. රිජියු ස්ථාපනය. right? එතකොට ඕකේ තියෙන වාසිය තමයි මේ අපිට පද්ධතිය ස්ථාපනය කරපු දවසේ ඉඳලා පාවිච්චි කරන්න පුළුවන්. right? ඒ වගේම තමයි සාපේක්ෂව අලුත් පද්ධතිය වෙනුවෙන් වැය වෙන පිරිවැය ගොඩක් අඩුයි. දැන් ඊළඟ මෙතඩ් එකට දාලා ගත්තම පිරිවැය අඩුයි. ඊළඟ එක අපි කතා කරන්නේ සමාන්තර ස්ථාපනය. ඒතර ඔයගලන්ට තේරෙයි සමාන්තර ස්ථාපනයේදී පිරිවැය වැඩි වෙන්න හේතුවක් තියෙනවා. right? ඒ වගේම තමයි මේක මේ බොහොම ඉක්මනට ඩිප්ලොයි කරන්න පුළුවන්. right? අපිට පරණ එක ගැන හිතන්න දෙයක් නෑ. ඒක සම්පූර්ණයෙන් ගලවලා අස් කරා අලුත් එක ඩිප්ලොයි කරා. මේකේ තියෙන භයානකකම සහ තියෙන ප්‍රධානම අවාසිය තමයි අපි යම්කිසි මොකෝ හේතුවක් නිසා අලුත් සිස්ටම් එකේ ගැටලුවක් ආවොත් පරණ සිස්ටම් එක අපි ගාව නැහැ. දැන් ඒක අපි අස් කරලා තියෙන්නේ. එතකොට අපි අමාරු වෙනවා. අපිට බෑකප් එකක් නැති වෙනවා. right? දැන් අස්සන් කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් අස් කරලා ෆිංගර්ප්‍රින්ට් එක තියාගෙන යනකොට ෆිංගර්ප්‍රින්ට් මැෂින් එක කැඩෙනවා හෝ මොකක් හරි ගැටලුවක් වෙනවා. එතකොට අපි අනිත් දේ වෙනුවෙන් සූදානම් නැහැ. right? ඒක නිසා ගැටලු සහගත තැන් ඇති වෙන්න පුළුවන්. මම තප්පරයක් ඉන්න ඉංග්‍රීසි නෝට් එකේ මේ ටිකක් මම අලුතෙන් දෙන්න මේක තියෙනවද කියලා බලන්න ඕන මට. තප්පරයක් ඉන්න. okay. British telecommunication කතාව නෑ නේද මේකේ? හරි. ඔව් සිංහලෙන් මේක ඔව්. මෙන්න මේ මේ උදාහරණයනේ අපි උදාහරණය එතනට ලියාගමු. right? ඒක මම අප්ඩේෂන් එකක් ගියා මොකක් හෝ හේතුවක් නිසා මගේ අතින් PDF එක සේව් වෙලා නැහැ. right? හරි. ඉංග්‍රීසි ළමයි පොඩ්ඩක් මේ එක්සැම්පල් එක ලියා ගන්න. මම කියන්නම් කොහොමද ලියාගන්නේ කියලා. right? The stock market computer system මේ direct deployment වලට අදාළ උදාහරණය. The stock market computer system the British stock market computer system, the British stock market computer system was deployed the British stock market computer system was deployed using direct deployment method but due to a software issue but
due to a software issue, it went to an inoperable situation, to an inoperable situation, to an inoperable situation, which leads share market transactions, which leads share market transactions into an inactive level, right? එතකොට දැන් ඒ වගේ දෙයක් වුණාම ඇත්තටම බලපෑම කොච්චරද කියන්න ඔයගලන්ට යම් අයිඩියා එකක් ඇති. මොකද ෂෙයා මාකට් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් රටක තියෙන වැඩිපුරම බිස්නස් ට්‍රාන්සැක්ෂන්ස් සිද්ධ වෙන තැනක්. එහෙම තැනක් සිස්ටම් එරර් එකක් නිසා අක්‍රිය වෙනවා කියලා කියන්නේ සෑහෙන ලොකු බලපෑමක්. right? හරි. එතකොට ඔය තමයි ඍජු ස්ථාපනය. right? direct deployment. right? parallel deployment වල දෙවෙනි අවස්ථාව විදිහට අපි parallel deployment කතා කරන්නේ. මේ parallel deployment කියන method එකේ ඔය අර direct deployment වල තියෙන ඔය අවදානම් බව ගිලිහෙනවා. නැත්තම් නැති වෙනවා. හේතුව තමයි parallel deployment වල පාවිච්චි කරන concept එක තමයි මම අර attendance system එකම අරගන්නම්. ඒකේ කියන්නේ අලුත් system එක fix කරලා ඉවර වෙලා කියනවා පරණ system එක අතාරින්න එපා. පරණ system එකත් යම් කිසි කාලයක් අරගෙන යන්න අලුත් system එකත් යම් කාලයක් ඒකම run කරන්න. එතකොට මේ දෙන්නම සමාන්තරව යම් කාලයක් දුරට run වෙනවා. එතකොට ඒක run වෙලා අලුත් system එක ගැන satisfy වුණාම පරණ system එක අස් කරන්න පුළුවන්. okay? එතකොට අර දෙන්නම parallel යනකොට වෙන්නේ සමාන්තරව දෙන්නම ක්‍රියාත්මක වෙනකොට තියෙන වාසිය තමයි මොකද දැන් ගැටලුකාරී තත්ත්ව තියෙනවා නම් අපිට සාමාන්‍ය සිස්ටම් එකක් භාවිතා කරන මුල් අවධියේදී නේද අර significant errors අපිට ඔපරේෂන් එක සිද්ධ කරගන්න බැරි වෙන ආකාරයටම අදාළ වෙන බොහොම ඉක්මනින් ගැටලුකාරී වෙන ඒවා මේ parallel system එකේදී මතු වුණොත් ගැටලුවක් නැහැ. අපිට backup එකක් තියෙනවා. මොකද පරණ system එකක් වැඩේ කරගෙන යන්නේ. ඒකෝර අපි fingerprint එකේ fingerprint machine එකට fingerprint එකක් දෙනවා attendance වලට පොතේ නම ලියලා අස්සනුත් කරනවා. ඒතර fingerprint machine එකේ ගැටලුවක් ආවොත් ඒ වෙනුවෙන් අපිට backup එකක් තියෙනවා. එතකොට යම් කාලයක් යනකොට පද්ධතියක් හුරු වෙනකොට පද්ධතියේ තියෙන අඩුපාඩු ගිලිහිලා ඒ පද්ධතිය එකම විදිහට වැඩ කරන්න පුළුවන් ආකාරයකට හැදෙනවා. එතකොට ඒ වෙනකොට අපිට පුළුවන් පරණ පද්ධතිය ඉවත් කිරීම කරන්න. right? ඒ නිසා මේකේ තියෙන වාසියක් තමයි අර කලින් direct deployment වෙන එකේ තියෙන තිබ්බ අවදානම මෙතනින් මිදෙනවා. right? ඒ වගේම තමයි මේක අර old system එකයි new system එකයි දෙකම එකට යම් කාලයක් යන නිසා මේ එකක් මේ system එකට හුරු වෙන්න ලේසි සහ මේක user friendly. මොකද පරණ system එකයි අලුත් system එකයි දෙකම එකම මොහොතකදී execute වෙනවා. එතකොට කරන වැඩේ ටිකක් සමාන්තරයි පරිශීලකයාට. right? හැබැයි කරදරකාරී. ඒක අවාසියක්. right? මොකද දැන් කලින් තිබුණේ පොතේ ලියලා අස්සම් කරන්න විතරයි. දැන් පොතේ ලියලා අස්සම් කරලා fingerprint එක තියන්නත් ඕනේ. right? ඒක නම් සුළු දෙයක් කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් හිතන්නකෝ මොකක් හරි ටිකක් bigger transaction එකක්. උදාහරණයක් විදිහට බැංකුවක අතින් ලියලිය බැංකුවේ ශේෂය සටහන් කරපු පොතක බැංකු පොත අතින් ලියනවා කියලා හිතන්නකෝ. දැන් ඔයගලන්ට මැෂින් එකේ print වෙලා නෙන්නේ. අතින් ලියලිය හිටපු කාලෙක system එකක් ගෙනල්ලා දැම්මම parallel system එකට යන්න ගියොත් අතින් ලියන්නත් කාලයක් ගත කරන්න ඕනේ.
සිස්ටම් එකට එන්ටර් කරලා ඒ දේවල් ටික ගත කරන්න කාලයක් ගත කරන්න ඕන. එතකොට එකම වැඩේට නේද දෙගුණයක්ම කාලය නොගියත් වැඩිපුර කාලයක් යනවා කලින් සැරේට වැඩි. right? ඒ වගේම තමයි පිරිවැය. right? මොකද කලින් වියදම් කරේ පොතට විතරයි. දැන් පොතටයි ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකටයි කරන්ට් වලටයි ඔක්කොටම වියදම් කරන්න වෙනවා. එතකොට යම් කාලයක් යනකම් පිරිවැය වැඩි. right? ඔය ක්‍රමවේදයට අපි කියනවා සමාන්තර පිහිටුවීම කියලා. නැත්නම් සමාන්තර ස්ථාපනය, parallel deployment. right? ඊළඟට ඊළඟ එක්කෙනා pace deployment. දැන් මේ මෙතනට එන්න කලින්ම මම කියන්නම් pace එකයි ඊළඟට තියෙන pilot deployment මේ දෙන්න පටල ගන්නවා ඕගොල්ලෝ. right? ඒක නිසා මේ හරියට අහගෙන ඔලුවට දාගන්න. දැන් pace එකක් කියලා කියන්නේ අවධියක්. right? අපි කියනවා pace by pace දෙයක් සිද්ධ වෙනවා කියලා. first pace එක, second pace එක. right නේද? ඔයගොල්ලෝ දැන් Marvel movies බලනවා නම් නේද? ඔය Iron Man, Hulk එහෙම Captain America ඒවා අහපු ඒගොල්ලන්ගේ movie series එක ඉදිරිපත් කරන්නේ paces විදිහට. first pace, second pace, දැන් ඒගොල්ලන්ගේ fourth pace එක යන්නේ මම දන්න විදිහට. ෆස් පේස් එකේ මූවි සෙට් එකක් හැදුනා ඒක සෙකන්ඩ් පේස් එකට ආවා එහෙම right ඒ අවධිය ගැන කියන්න මම පොඩ්ඩක් ඒ ගැන සඳහන් කරේ දැන් සිස්ටම් එකක් පේසස් විදිහට යනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ මේක හරියට මේ ඒ කියන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් චිත්‍රයක් ගැන හිතුවොත් ඔයගොල්ලෝ හිතන්නකෝ සිස්ටම් එකක් කියලා කියන්නේ නේද ලොකු cube එකක් කියලා right ඒකට අපි අරගත්තොත් නේද ලොකු බ්ලොක් එකක් කියලා හිතුවොත් ඒ බ්ලොක් එකකින් කොටසක් සිස්ටම් එකකින් කෑල්ලක් අරගෙන ගිහිලා දෙනවා ඕගනයිසේෂන් එකට නැත්නම් ක්ලයන්ට් සම්පූර්ණ සිස්ටම් එකම අරගෙන යන්නේ නැහැ වෙන් කරගන්න පුළුවන් කෑල්ලක් ගිහිලා දෙනවා සිස්ටම් එකට ඕගනයිසේෂන් එකට ඕගොල්ලෝ මේ අපි අලුත් සිස්ටම් එකෙන් ගෙනත් දෙන කෑල්ලෙන් ඒ වැඩ ටික කරගන්න ඉතිරි ටික පරණ සිස්ටම් එකට අනුව කරගන්න right එතකොට අපි ඕක ආයතනයකට අදාළව අරගත්තොත් right අපි එක සැරේක උදාහරණයකට කතා කරනවානේ ශිෂ්‍ය තොරතුරු පද්ධතියක් ගැන නැත්නම් මේ පාසල් තොරතුරු පද්ධතියක් ගැන පාසල් තොරතුරු පද්ධතිය අපි උපකල්පනය කරොත් දැනට තියෙන්නේ ශිෂ්‍ය තොරතුරු සහ ගුරුවරුන්ගේ තොරතුරු සහ සම්පත්වල තොරතුරු කියලා තොරතුරු ಜಾති තුනක් ගබඩා කර ගැනීමක් තියෙන්නේ. එතකොට අපි අලුත් සිස්ටම් එක හදලා ශිෂ්‍ය තොරතුරු ගබඩා කර ගැනීමට අදාළ කොටස විතරක් පාසලට බාර දෙනවා. බාර දීලා කියනවා ශිෂ්‍ය තොරතුරු ගබඩා කරගන්න එක මේ අලුත් සිස්ටම් එකට අදාළව කරන්න. අලුත් සිස්ටම් එකෙන් කරගෙන යන්න. ගුරුවරුන්ගේ තොරතුරු ගබඩා කර ගැනීම සම්පත්වල තොරතුරු ගබඩා කර ගැනීම පරණ සිස්ටම් එක විදිහටම කරගෙන යන්න. right එතකොට ඒක තමයි first phase එක. total system එකම යන්නේ නැහැ එතනට. right එතකොට මෙහෙම කරාම සිද්ධ වෙන වාසියක් තමයි මේ සිස්ටම් එක පාවිච්චි කරන පරිශීලකයන්ට සිස්ටම් එකට ක්‍රමානුකූලව හැඩ ගැහෙන්න පුළුවන්. ඒක පාට ඔක්කොම ගෙනත් දෙන්නේ නැහැ. පොඩ්ඩ ඒගොල්ලෝ සිස්ටම් එකට හුරු වෙනවා. right ඒ වගේම තමයි දැන් සිස්ටම් එකට පුහුණු කරන කාර්ය මණ්ඩලය ඒගොල්ලෝ පේසස් වලට බෙදලා සිද්ධ කරන්න පුළුවන්. ට්‍රේන් කරන්න පුළුවන්. right එතකොට ෆස්ට් පේස් එකේදී ශිෂ්‍යයන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට අදාළ වෙන කාර්ය මණ්ඩලය අරගෙන ඒගොල්ලන්ට ට්‍රේනින් එක දෙනවා. අනිත් අයට ට්‍රේනින් එකක් අවශ්‍ය නැහැ. මොකද ඒගොල්ලෝ ඉන්වෝල්ව් වෙන්නේ නැහැ ඒ වැඩේට. right ඒ වගේම තමයි ටික කාලයක් ගිහිල්ලා ඊට පස්සේ දෙවෙනි පේස් එක. මුලින්ම අපි ශිෂ්‍යයන්ගේ තොරතුරු ගබඩා කරන කොටස දුන්නා. දැන් ඒකෙන් ඉස්කෝලේ වැඩ කරනවා. ඉතිරි දෙක පරණ එකයි. ඊට පස්සේ අපි ගිහින් දෙනවා ගුරුවරුන්ගේ තොරතුරු මේන්ටේන් කරගන්න අවශ්‍ය වෙන කොටස. දැන් ශිෂ්‍යයන්ගේ තොරතුරුයි ගුරුවරුන්ගේ තොරතුරුයි දෙකම අලුත් සිස්ටම් එකෙන් මේන්ටේන් වෙන්නේ. පාසලේ තියෙන සම්පත් ටික ගබඩා කර ගැනීමේ සටහන් යන්නේ පරණ සිස්ටම් එකේ. right ඔය විදිහට කාලයත් එක්ක හිමින් පරණ සිස්ටම් එක ප්‍රතිස්ථාපනය වෙනවා රීප්ලේස් වෙනවා අලුත් සිස්ටම් එකකින්.
right? එතකොට මේකේ අවාසිය තමයි මේ එක අවාසියක් පරිශීලකයන් කොටසක් අලුත් සිස්ටම් එකක් පාවිච්චි කරනකොට තව සෙට් එකක් පරණ සිස්ටම් එක භාවිතා වෙනවා. එතකොට ගැටලු පැන නගින්න පුළුවන්. right? computerized system එක තියෙන්නේ ශිෂ්‍යයන්ගේ තොරතුරු දාන්න, ගුරුවරුන්ගේ සහ පාසලේ සම්පත් දාන්න manual system එකක් නම් තියෙන්නේ. computer system එකේ වැඩි ඉක්මනට වෙනවා, අර දෙක හිමින් වෙනවා. ගැටලු. right? ඒ වගේ ගැටලු පැන නගින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වගේ තමයි මෙතන සඳහන් නොවන තව අවස්ථාවක් මේ අවාසියක් තියෙනවා. ඒ තමයි මේ පේස් එක ෆේල් වුණොත්. නේද? පේස් එක ෆේල් වුණොත් ඒකට බෑකප් එකක් නැහැ. ඒ කියන්නේ ශිෂ්‍ය තොරතුරු පද්ධතිය තොරතුරු පද්ධතිය ඇතුලේ ශිෂ්‍ය තොරතුරු තබා ගන්න කොටස අපි අලුතෙන් ගෙනල්ලා ෆික්ස් කරන කොටස කම්පැනි එකට ඒ කොටස විතරක් ගත්තොත් ඒක ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් එකක් වගේ නේද? ඒ පේස් එක. එතකොට ශිෂ්‍ය තොරතුරු කබඩාකරන එක සම්බන්ධ වෙන කොටසට යම් කිසි හානියක් වුණොත් නැත්නම් ෆන්ක්ෂන් කරන්න නැතුව ගියොත් බෑකප් එකක් නැහැ. ඒක අවාසියක් විදිහට අරගන්න පුළුවන්. right? ඊළඟට එන එකනා තමයි pilot deployment. right? pilot deployment. නියාමක ස්ථාපනය. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවද pilot project කියන වචනේ? right? pilot project එකක් නියම ව්‍යාපෘතියක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් pilot දැන් මේ දවස්වල ඉස්කෝලවලට pilot project එකක් යනවා. ඊතක්සලාව සිස්ටම් එක තෝරාගත්ත ඉස්කෝල 22කට මුලින්ම ඇප්ලයි කරලා ඒ ඉස්කෝල 22 වැඩ කටයුතු තනිකරම ඊතක්සලාවෙන් රන් කරනවා. ඒක pilot project එකක්. right? ඊට පස්සේ රජය බලාපොරොත්තු වෙනවා ඒ කියන සිස්ටම් එක ලංකාවේ තියෙන සියලුම පාසල් වලට ඇප්ලයි කරන්න. right? එතකොට මේ නියම ව්‍යාපෘතියෙන් නැත්නම් මේ නියාමක ස්ථාපනයෙන් කරන්නේ අපි මේක ඕගනයිසේෂන් එකක් සම්බන්ධ කරලා බැලුවොත් සිද්ධ වෙන දේ තමයි ඕගනයිසේෂන් එකේම යම්කිසි කොටසකට දැන් උදාහරණයක් විදිහට ඉස්කෝලේ තියෙනවා නම් ප්‍රයිමරි සෙක්ෂන් එකයි සෙකන්ඩරි සෙක්ෂන් එකයි කියලා මේ හදන අලුත් සිස්ටම් එක ප්‍රයිමරි සෙක්ෂන් එකට ඒ කියන්නේ කුඩා කොටසකට right ප්‍රයිමරි සෙක්ෂන් එකට ගෙනල්ලා දීලා කියනවා ප්‍රයිමරි සෙක්ෂන් එකේ තියෙන වැඩ කටයුතු ඔක්කොම අලුත් සිස්ටම් එකෙන් කරගෙන යන්න. 6-13 වසරවල සෙකන්ඩරි සෙක්ෂන් එකේ තියෙනවා තාම පරණ සිස්ටම් එකේ විදිහටයි යන්නේ. ඒතර ප්‍රයිමරි සිස්ටම් එක ප්‍රයිමරි සෙක්ෂන් එක අලුත් සිස්ටම් එකත් එක්ක වැඩ කරන අත්දැකීම සහ ඒවා එන ගැටලු කියන එක ප්‍රයිමරි සෙක්ෂන් එකත් එක්ක තමයි ඩීල් කරන්නේ. ඩීල් කරලා ඒගොල්ලෝ අඳුන ගන්නවා හරි අලුත් සිස්ටම් එකේ මොනවාද තියෙන අඩුපාඩු සහ ගැටලු නැත්නම් වැඩ කරගෙන යනකොට මොන ආකාරයේද කියන එක. right? එතකොට pilot project එක success වුණා. right? ඒ කියන්නේ primary එකේ කට්ටියට දැන් මේක satisfy වුණාම පද්ධතිය පුහුණු වුණාම පුරුදු වුණාම ඊට පස්සේ අර ආයතනයේ apply නොකරපු අනිත් හැම section එකකටම අලුත් system එක apply කරනවා. right? එතකොට තමයි මුළු company එකම සම්පූර්ණ පද්ධතිය ලබා ගන්නවා වෙන්නේ. පේස් එකේ කරේ කෑල්ලෙන් කෑල්ල ගෙනල්ලා මුළු ඕගනයිසේෂන් එකටම දැම්මා. පයිලට් එකේ කරන්නේ මුළු සිස්ටම් එකම ගෙනල්ලා ඕගනයිසේෂන් එකේ කොටසකට දානවා. right? පේස් එකේදී සිස්ටම් එකේ කෑල්ල ඕගනයිසේෂන් එකටම දෙනවා. පයිලට් එකේදී සිස්ටම් එක ඕගනයිසේෂන් එකෙන් කෑල්ලකට ලබා දෙනවා. right? එතකොට ඔතන තියෙන වාසි තමයි මේ නිව් සිස්ටම් එකක් ඩිප්ලොයි කරනකොට එන අවදානම අඩු කරගන්න පුළුවන්. මොකද ප්‍රශ්නයක් ආවොත් ප්‍රයිමරි සෙක්ෂන් එකට විතරයි සම්පූර්ණ ඉස්කෝලේටම ගැටලුව එන්නේ නැහැ. right? ඒ වගේම තමයි සිස්ටම් එක පෙර පරීක්ෂාවක් කියන්නේ ක්‍රියාත්මක වෙනකොට මොන වගේද කියලා ටෙස්ටින් එකක් කරගන්න පුළුවන්. right? ඒ වගේම තමයි ඕකේ බොහොම වැදගත් වාසියක් තියෙන තුන්වෙනි වාසිය විදිහට මේක පයිලට් ප්‍රොජෙක්ට් එකේ යන කට්ටියට කියන්න පුළුවන් ආයතනයේ අනිත් අයට ට්‍රේනින් එක දෙන්න කියලා. දැන් වෙන අවස්ථාවකදී නම් ගොඩක් වෙලාවට පේස් ඩිප්ලොයිමන්ට් ඔය කියන අනිත් අවස්ථා තුනේම ට්‍රේනින් වලට වෙනම වියදමක් සිදු කරන්න සිද්ධ වෙනවා
මොකද ප්‍රොජෙක්ට් ටීම් එකේ කවුරු හරි එන්න ඕනේ ට්‍රේනින් එක දෙන්න. right? එතන මෙතනදී එහෙම ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ කියන්නේ ඒකේ ඒ පිරිවැය අඩු කරගන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් ප්‍රයිමරි එකේ අයට හොඳට සිස්ටම් එකත් එක්ක හුරු වෙන්න ඕගොල්ලෝ සෙකන්ඩරි සෙක්ෂන් එකේ ඉන්න කට්ටියව ට්‍රේන් කරා. right? එතකොට ඒ කියන පිරිවැය අවම කරගන්න පුළුවන්. ඔකේ තියෙන අවාසිය තමයි අර පේස් එකේ ආපු අවාසියම තියෙනවා. මේ පයිලට් එක රන් වෙන තැන ගැටලුවක් වුණොත් ඒකට බෑකප් එකක් නැහැ. මොකද පයිලට් එක රන් වෙන තැන ප්‍රයිමරි එකට කරන්නේ ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් ටයිප් එකේ එකක් නේද? කියන්නේ පයිලට් උනාට ප්‍රයිමරි එකේ තියෙන පරණ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම අස් කරලානේ සෙකන්ඩරි එක දාන්න කියලා කියන්නේ. මුළු ඕගනයිසේෂන් එකටම බලපාන්නේ නැති වුණා. ප්‍රයිමරි කෑල්ල ගැන විතරක් හිතුවොත් එයාට ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් එකක් තමයි වෙන්නේ. එතකොට එයාට මොකක් හරි ගැටලුවක් වුණොත් ඒකට බෑකප් එකක් නැති වෙලා යනවා. right? ඔය විදිහට පද්ධතියක් ඩිප්ලොයි කරන වැඩේ කරගන්න පුළුවන්. ස්ථාපනය කරන වැඩේ කරගන්න පුළුවන්. අවසානම පේස් එක SDLC එකේ තියෙන සිස්ටම් මේන්ටෙනන්ස්. මේ මේන්ටෙනන්ස් කියලා කියන්නේ පද්ධතියක් නඩත්තු කරගන්නවා කියන එක. නඩත්තු කිරීම කියන එක ඇත්තටම ප්‍රොජෙක්ට් ටීම් එකයි ඕගනයිසේෂන් එකයි අතර සිද්ධ වෙන මේන්ටෙනන්ස් කොන්ට්‍රැක්ට් එකක් නැත්නම් සර්විස් කොන්ට්‍රැක්ට් එකකට අනුව තමයි සිද්ධ වෙන්නේ. right? එතකොට මේ මේන්ටෙනන්ස් වලට අදාළව සිද්ධ වෙන දේවල් තමයි අලුතෙන් software හරි hardware හරි improvement එකක් කරගන්න අවශ්‍ය නම් ඒක මේන්ටෙනන්ස් එකක් විදිහට තමයි යන්නේ. right? ඒ වගේම තමයි අර ටෙස්ටිං පීරියඩ් එකේදී අපිට අහු නොවන බග්ස් සමහර වෙලාවට ඔපරේෂනල් පීරියඩ් එකේ කියන්නේ ඩිප්ලොයි කරලා ඉවර වෙලා වැඩ කරගෙන යනකොට හම්බ වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඒ වගේ දෝෂ නිවැරදි කර ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට ඒක අයිති වෙන්නේ මේන්ටෙනන්ස් පාර්ට් එකට. ඒ වගේම තමයි ඕගනයිසේෂන් එක පැත්තෙන් නව පරිශීලක අවශ්‍යතාවක් එන්න පුළුවන්. අලුත් යූසර් රික්වයර්මන්ට් එකක්. right? දැන් ATM machines මුලදීම කාලේ එනකොට ATM system එකේ තිබුණේ අපිට ATM card එක දාලා සල්ලි withdraw කරලා balance එක බලලා ඒ වගේ දේවල් කරගන්න විතරයි. money transfer කියන එක ATM system ඇතුලේ තිබුණේ නැහැ. ඊට පසු කාලීනව අලුත් requirement එකක් ආවා. ගිණුමකින් ගිණුමකට මුදල් හුවමාරු කරන එකක් වුවමනයි කියලා. ඒතර ඒක මේන්ටෙනන්ස් පැත්තට යන්න පුළුවන් දෙයක්. right? ඒතර මේ වගේ දේවල් පද්ධති නඩත්තුව පැත්තෙන් සිදු කරන්න පුළුවන්. ඒතර ඒක එන්නේ මේන්ටෙනන්ස් පැත්තට සහ ඒක තියෙන සර්විස් ඇග්‍රීමන්ට් එකට අනුව තමයි සිද්ධ වෙන්නේ. සමහර ආයතන සර්විස් ඇග්‍රීමන්ට් එක අවුරුදු කීපයකට එකඟ වෙලා ඒ අවුරුදු කීපය අවසන් වුණාම ආයෙසරයක් අලුත් කරනවා. දැන් ඔයගොල්ලන්ගේ ඉස්කෝලවලට තියෙනවා නම් මහින්දෝදේ විද්‍යාගාර. ඒවට පරිගණක සැපීම කරන්නේ ඊවිස් ආයතනය. ඒතර ඊවිස් ආයතනය ඒගොල්ලන්ගේ සිස්ටම් එක ගෙනල්ලා ස්ථාපනය කරලා ඒ වැඩ ටික කරගෙන යනකොට ඒකේ සර්විස් ඇග්‍රීමන්ට් එක යම් කාලයකට තිබ්බා. right? ඊට පස්සේ පොඩි කාලයක් ඒ සර්විස් එක නැතුව තිබුණා. ඇග්‍රීමන්ට් එක අලුත් කරගන්න කැටලු වෙලා ඊට පස්සේ නැවත ඇග්‍රීමන්ට් එක අලුත් කරා. දැන් නැවත වතාවක් ඒගොල්ලෝ ඒ සර්විස් එක ලබා දෙමින් පවතිනවා. ඒකට ඒ වගේ මේන්ටෙනන්ස් පාර්ට් එක කරගෙන යනකොට එකක් ඒ සඳහා මුදලක් වැය කරන්න වෙනවා. right? ඒක අනිවාර්ය කියන්නේ නොමිලේ ලබා දෙන සේවාවක් නෙවෙයි. right? නොමිලේ ලබා දෙන්න පුළුවන් පීරියඩ් එකක් තියෙනවා. right? ඒ පීරියඩ් එකට දුන්නාම පස්සේ ඊළඟට ඔයගොල්ලෝ වැය කරලා පිළිවෙලක් දාලා තමයි ඒක ලබා ගන්න ඕනේ. නමුත් මේන්ටෙනන්ස් කියන එක අපිට අවශ්‍ය වෙන විදිහට ඒ ආකාරයට එක්ස්පෑන්ඩ් කරගන්න පුළුවන්. හරි. පැහැදිලිද තමයි? ඔතනින් SDLC එකේ කතා බහ නතර වෙනවා. ඊළඟට තියෙන්නේ අලුත් මාතෘකාවක් වාණිජ්‍ය පෙරනිමි පැකේජ් නැත්නම් commercial off the shelves packages කියලා අපි කියනවා. නැත්නම් COTS packages කියලා කියනවා. ඒක ගැන කතා කරන්න තියෙන්නේ මේ ටික පැහැදිලිද මේ වෙනකන් කරපු ටික. එතකොට අපි SDLC එකේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ ඔක්කොම දේවල් ටික කතා බහ කරා. right? මම ඊළඟ දවසේ මේ COTS එක ගැන කතා බහ කරන්න කලින් අපි මගහැරලා ආපු කොටසක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ මොඩල්ස් ටික.
right මම ඔයගලන්ට පටන් ගන්නකොට කිව්වා මේ මොඩල්ස් ටික ගැන මම කතා බහ කරන්නේ SDLC එක කතා බහ කරලා ඉවර වෙලා කියලා right එතකොට ලබන සතියේ මේ ටික මුලින් කතා බහ කරලා ඊට පස්සේ අපි කොට්ස් පැකේජ් එකට එමු සහ දැන් ලබන සතියේ ඔයගොල්ලෝ අපි ඇඳපු level 1 DFD එක හොඳට go through කරලා ඉන්න 2018 ප්‍රශ්නේ try කරලා තමයි ඊළඟ සතියේ තියරි පාර්ට් ටික පටන් ගන්නෙ. හරි. ඒක නිසා 18 ප්‍රශ්නේ ගෙදරදි කරන්න පුළුවන් අය ඉන්නවා නම් ගෙදරදි try කරන්න. මම group එකට 2018 ප්‍රශ්නේ දාලා තියන්නම්. ලබන සතියේ අපි ඒක ගැන සාකච්ඡා කරලා තමයි ඉතිරි දේවල් ටික කතා බහ කරන්නේ. දැන් ඔයගලන්ගේ මේක ඉවර වෙනත් එක්ක 9 වෙනි පාඩමට notes ටිකත් මම ලෑස්ති කරගෙන යනවා. එතකොට ඒකත් නැන පෙතර දුන්නම ඔයගලන්ට කලෙක්ට් කරගන්න පුළුවන්. right හරි එහෙමනම් මම අදට සෙෂන් එක මෙතනින් නතර කරනවා මොකද කොට්ස් පැත්තට ගියොත් එක ගොඩක් කතා බහ කරන්න වෙන නිසා right and thank you very much හැමෝටම ඊළඟ දවසෙත් 3:00ට අපි එකතු වෙමු right හරි එහෙනම් පරිස්සමින් ඉන්න right ඊළඟ දවසෙත් 3:00ට අපි එකතු වෙනවා thank you very much